කවින්න එදා කිව්වා වගේ අපි අද ගොඩක් අන්තිම දවසේ කියලා හිතාගෙන තමයි කරේ මම බේසිකලි අපිට අන්තිමට අපි ඉවර කරේ අන්තිම දවසේ ඉගෙන ගත්ත දේවල් වලින් මොන හරි ගැටලුවක් තියෙනවද අපි ටෙක්නිකල් දේවල් ටිකක් ඉගෙන ගත්තා මුදල් ප්‍රතිපත්ති ට්‍රාන්ස්මිෂන් වෙන පිළිවෙල එහෙම නැත්නම් බ්ලැක් බොක්ස් එක ගැන ඊට පස්සේ මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්න ක්‍රියාවලිය අපි ඉගෙන ගත්තා right එදා අපි ඉගෙන ගත්තේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ කොහොමද සෙන්ට්‍රල් බැංකය ඇතුලේ sorry කොහොමද සෙන්ට්‍රල් බැංක එක ඇතුලේ මේ අපි මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්න ක්‍රියාවලිය ඔයගොල්ලන්ට ප්‍රෙස් රිලීස් එකක් ප්‍රෙස් කන්ෆරන්ස් එකක් විදියට එන්නේ ඉස්සර වෙලා කොහොමද ඒක ප්‍රොසෙස් එක වෙන්නේ කියන කාරණේ right එතකොට මේ ක්‍රියාවලිය අවුරුද්දට වතාවක් කරනවා කියලා අපි ඉගෙන ගත්තා ඒ කරන ක්‍රියාවලිය තුළ දැන් ඔයගොල්ලන්ට තියෙන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් කොට ඒක දෙක තමයි මේ අද දවසේ ඇතුළත පැහැදිලි කරන්න ඕන අන්තිම මේ ලෙක්චර් එක විදිහට දැන් සෙන්ට්‍රල් බැංක් එක ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්ටිටියුෂන් එකක් හරි ජෙනරලි ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්ටිටියුෂන් එකක් එතකොට සෙන්ට්‍රල් බැංක් එකට ඒත් කරන්න පුළුවන් කාර්යභාරයන්ගේ සීමාවක් තියෙනවා right කාර්යභාරයන්ගේ සීමාව ඒ සීමාව ඇතුළත සෙන්ට්‍රල් බැංක් එක තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා right එතකොට දවල්වලට මම කිව්වා අපි සෙන්ට්‍රල් බැංකින් ඉගෙන ගන්න සෙන්ට්‍රල් බැංක් ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක කාර්ය දෙකක් තියෙනවා ගෝල් ඉන්ඩිපෙන්ඩන්ට් කියනවා අපි ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ස් කියනවා right ගෝල් ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ අපි දැන් කවුරු හරි අහුවොත් එහෙම සෙන්ට්‍රල් බැංක් එක අරමුණයි රජයේ අරමුණයි එකද කියලා ඇහුවොත් එහෙම දිගු කාලයේදී අපේ අරමුණ ඔක්කොම එකයි ප්‍රොස්පෙරිටි කියන එක හරි හරි හැමෝටම ඕනේ අපි හොඳ ආර්ථික තත්ත්වයක් උදා කරගන්න ඉකොනොමි එක right ප්‍රොස්පෙරිටි හැබැයි මේ ප්‍රොස්පෙරිටි එක ලබා ගන්න යන ගමනේදී අපිට තියෙනවා මෑත කාලෙ හරි නියර් ටර්ම් දේවල් තියෙනවා මීඩියම් ටර්ම් තියෙනවා ලොන්ග් ටර්ම් right the long term එකේ තමයි රජයේ අපේ අරමුණු සමාන වෙන්නේ හැබැයි මීඩියම් ටර්ම් එකයි ෂෝට් ටර්ම් එකයි ගන්න නියර් ටර්ම් එකයි ගන්නකොට අර අවසාන අරමුණට ළඟා වෙන්න ක්‍රියාත්මක කරන ක්‍රමවේදය අපි දෙන්නගෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් එහෙම රජයක් විදිහට හැම වෙලාවෙම කැමති හැම වෙලාවෙම ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් තියෙනවා ඉකොනොමි එකේ. හරි එතකොට නමුත් සෙන්ට්‍රල් බැංක් එක දන්නවා මේ ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් අපිට ළඟා කරගන්න අපේ තියෙන සම්පත් පාවිච්චි කරලා ළඟා කරගන්න බැරි තරම් ආර්ථික වර්ධන වේගයක් තියෙනවා නම් එහෙම ඒකෙන් කියවෙන්නේ ඊට පස්සේ එන්නේ ක්‍රෑෂ් එක. ක්‍රයිසිස් එකක් එන්න පුළුවන් කියලා. එතකොට අර මේ අපිට මේ මොකද අපි කියන්නේ නිකන් you are having a party time කියන්නේ party time එකක් වගේ තියන්න පුළුවන් බොහොම කෙටි කාලයක විතරයි. නමුත් ඒක දිගු කාලයක හැම වෙලාවෙම party time එකක් තියෙන්න බෑ. හරි. ඒක හරියට මේ මොකද්ද මේ අපි ඉගෙන ගත්තනේ
ෆාස්ට් කිල්ස් බට් ඉට් කිල්ස් කියලා ඒ වගේ තමයි ඉකොනොමි එකත් අපිට ගැලපෙන තරමට යන්න. එතකොට අර ලොං ටර්ම් ඔබ්ජෙක්ටිව්ස් දෙක ගවර්න්මන්ට් එකේ සෙන්ට්‍රල් බැංක් එකෙන් එකතු වුණාට අපි ෂෝට් ටර්ම් නියර් ටර්ම් මීඩියම් ටර්ම් ගන්නකොට සමහරවිට අපිට අපි ඕවරෝල් ඔබ්ජෙක්ටිව් එක අරමුණ සාක්ෂාත් කරගන්න කෙටි කාලයේදී වෙනස් ප්‍රතිපත්ති තීරණ ගන්න වෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණයක් තමයි මෑත් එකේදී සිද්ධ වෙන්නේ. අපි 2020 ගන්නකොට ඔයගොල්ලෝ හොඳ මතක තියාගන්න ඔළුවේ මේ ඔළුවට දාගන්න මේක ඇයි මෙහෙම මේ රෂනල්ස්. හොඳේ 2020 අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට පළවෙනිම අරමුණ බවට පත් වුණේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ඇති නොවන තැනට තියාගන්න. එතකොට දැන් ඔය අපි ගොඩාක් කට්ටිය මේ විවේචනය කරනවා ඇයි මේ තරම් මොන්ට්‍රි පොලිසි එක ඊස් කරේ සහ මොන්ට්‍රි ස්ටිමුලයි දුන්නේ රජයට සහ ඉකොනොමි එකට. ඒකේ ප්‍රතිඵල සමහරලාට හානිකාරයි කියලා. නමුත් අපි ඔය මොන්ට්‍රි ස්ටිමුලයි කියන එක, ඒ කියන්නේ සල්ලි වැඩි පාවිච්චි කරන එක 2020 අවුරුද්දේ උනේ නැත්තම් එහෙම අපේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ඊට වඩා ගොඩක් ලොකුයි. ඒකට ඒක ඇවිල්ලා මේ සෙන්ට්‍රල් බැංක් එක කියන එකක්වත් මම කියන එකක්වත් නෙමෙයි. ඔයගොල්ලෝ 2021 අප්‍රේල් මාසේ ඉන්ටර්නැෂනල් මොනිටරි IMF එක පබ්ලිෂ් කරනවා අවුරුද්දට දෙවතාවක් තමන්ගේ අවුට්ලුක් එක. ඊළඟ අවුරුද්දට කොහොමද දැක්ම කියලා. ඒක තමයි මම කී සතිය අන්තිමට පෙන්නුවේ 5.6ක වර්ධනයක් තමයි 2020 එක අවුරුද්දට IMF එක අපේක්ෂා කරන ගෝලීය වශයෙන්. ඒගොල්ලෝ ලංකාවට කියන්නේ 3.6ක විතර ආර්ථික වර්ධනයක් කියලා. අපි කියනවා 0.5ක විතර ආර්ථික වර්ධනයක් අපි ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකෙදි කියනවා 2020 අවුරුද්දේ මේ ඉතිහාසයේ තිබුණු ලොකුම ක්‍රයිසිස් එකම තිබුණේ ඉකොනොමික් ක්‍රයිසිස් එක වෙන්නේ. ඒ කියන්නේ ලෝක යුද්ධයෙන් පස්සේ අපි දකින මේ අපිට තියෙන ඉතිහාසය තුළ තියෙන ලොකුම ඉකොනොමික් ක්‍රයිසිස් එක. ඒ ක්‍රයිසිස් එක ඇඩ්‍රස් කරන්න රජයවල් සහ මහ බැංකු ගත්ත ප්‍රතිපත්ති මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම ඇතුළු අනිකුත් ප්‍රතිපත්තින් කරගත්තේ නැතුව හිටියනම් 2020 අවුරුද්දේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ඊට වඩා 3 ගුණයකින් විතර වැඩි වෙන්න පුළුවන්. ඊට වඩා 3 ගුණයකින්. ඒක තියෙනවා IMF එකේ අප්‍රේල් මාසේ 21 අප්‍රේල් මාසේ ග්ලෝබල් ඉකොනොමික් අවුට්ලුක් වර්ල්ඩ් ඉකොනොමික් අවුට්ලුක් එකේ. එතකොට හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේක හැමදාම මේක කන්ටිනියු කරන්න පුළුවන් කියන කාරණා. දැන් අනිකුත් රටවල් දැන් US ඇතුළේ අනිකුත් රටවල් අර 20 දී දීපු මොන්ට්‍රි ස්ටිමුලස් සල්ලි වැඩි පාවිච්චි කරලා ඉකොනොමි එකට දාපු ඒවා හැම වෙලාවෙම තියෙනවා. කියන්නේ අර පාටි ටයිම් එක දිගටම තියන්නේ නැහැ. ඒක අයින් කරන්න කාලයක්. දැන් මේක ඇවිල්ලා තියෙනවා. ඒකට සමහර රටවල් ඕල්රෙඩි රිවර්ස් කරන්න පටන් ගන්න තියෙනවා. අපි රිවර්ස් කරන්න පටන් ගන්නේ අපිට 21ටත් මේක ඇදුවා. ඒක තමයි දැන් අපිට ෆීල් වෙන්නේ. දැන් ප්‍රයිසස් වැඩි. ඒක ෆීල් වෙන්නේ 21ට ඇදිච්ච හින්දා. ඒක තමයි දැන් අගෝස්තු මාසේ ඉඳන් අපි මේ ටික ආපහු සැරයක් අර ඉකොනොමි එකට දාපු මොන්ට්‍රි ස්ටිමුලයි කියලා අපි කියන්නේ මුදල් උත්තේජකයන් ටික නැවත හරවා ගැනීම සිද්ධ කරමින් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේන්න තියෙනවා ප්‍රශ්නකුත් තමයි කොහොමද භාණ්ඩාගාර බිල්පත් වල පොලි අනුපාතය. ඒ දවස්වල තා ඉහළගේකට ගිහින් තියෙනවා. රයිට්. ඉන්ටරෙස්ට් රේට් එකක් බැලුවොත් එහෙම ඔයගොල්ලන් කියන්නේ මේ සෑහෙන ලොකු චේන්ජ් එකක් වෙලා තියෙනවා මේ විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් වල. ඒක මේ අපි ඒ ඇවිල්ලා අර ස්ටිමුලයිස් දැන් බැක් කරන්න. අපි අලුතෙන් සල්ලි ඇච්චි ගහලා රජයට දෙන්නේ නැහැ. දැන් සම්පූර්ණයෙන්ම රජය එක්කම ගන්න ඕන ඉහළ පොලි අනුපාතයක් යටතේ මාකට් එක. ඒක තමයි රිෆ්ලෙක්ට් වෙන්නේ දැන් මාකට් කන්ඩිෂන් එක. එතකොට අපේ බැලන්ස් ෂීට් එක ආයෙසරයක් අර
රෙසිලිබිලිටි එක මැචුර් ගිහිල්ලා අපහවර 2019 තිබ්බ තැනට මේ කාලයක් යයි තව ග්‍රැජුවල් ප්‍රොසෙස් එකකින් තමයි හැදෙන්නේ. ඒකට මෙන්න මේ තීරණ ගන්න ක්‍රියාවලිය තමයි මේ ඔයගොල්ලන්ට මේ ස්ලයිඩ් එකකින් පේන්නේ. ඒකට සමහර දේවල් තියෙනවා අපිට ඕවර්නයිට් කරන්න බැරි. ගැට් ටිකක් it takes time කියන්නේ. right? අපිට පොඩි කාලයක් යනවා. right? මොකද ඒකේ සමහර හදිසියේ කරන්න ගිහිල්ලා තියෙන හානිය වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්නකෝ. රජයට අපේක්ෂා කරපු විදිහට සැලරි එක ගෙවා ගන්න බැරි වුණ ඉන්කම් රෙවෙනියු අඩු වෙනවා කියලා දන්නවනේ ඔයගොල්ලෝ. රෙවෙනියු අඩු. එතකොට බරෝ කරන්නම වෙනවා. රෙවෙනියු අඩු වෙලා එක්ස්පෙන්ඩිචර් වැඩි වෙනවා. ඩිරෙක්ට් මේ කොවිඩ්-19 වසංගතයෙන් හින්දා රජයට වෙච්ච ඩිරෙක්ට් ඒ කියන්නේ මේ මොනවද වැක්සින් ගන්න ඒ වගේ ඩිරෙක්ට් කොස්ට් එක තියෙනවා බිලියන 289ක් වගේ ගන්න. එතකොට ඒක ආදායමත් වැඩි වෙලා තියෙද්දි වියදම සෑහෙන ලොකු ප්‍රමාණයකින් වැඩි වෙන අවස්ථාවක්. එතකොට ඒ වියදම පියවන්න බරෝ කරන්න වෙලා තියෙනවා. ඒ බරෝ කරන එක පහුගිය කාලේ කරේ වැඩිපුර සෙන්ට්‍රල් බැංක් 50% වගේ වෙන්න සෙන්ට්‍රල් බැංකෙන් කරලා තියෙනවා. ඒක තමයි දැන් ඔය අඩුව කියන්නේ. ඒක රිෆ්ලෙක්ට් වෙනවා මාකට් කන්ඩිෂන්ස් වලින්. right? ඒකට මාකට් කන්ඩිෂන්ස් වලට මේක යනකොට අපිට ඉස්සරහා කාලේ පොලි අනුපාතික වලින් පොන්චි වැඩිවීමක් වෙලා තමයි ස්ටැබිලිටි එකක් ආය දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දවස්වල එතකොට මට කියන්න ඕනේ දැන් අපි මේ දැන් 20 පරණ දේවල් ගත්තොත් 20 දැන් අපි එදා ඉගෙන ගත්තනේ කොච්චර විදිහටද මොනිටරි පොලිසි ඊස් කරේ කියලා. ඒතොර ඒ ඊස් කරපු විදිහ හැම අවුරුද්දකටම අදාළ වෙන්නේ නැහැ. right? එතකොට මේ මොහොතේ තියෙන ඉකොනොමික් කන්ඩිෂන් එකත් එක්ක තමයි මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්න. මේ මොහොතේ තියෙන කන්ඩිෂන් එක සහ ඒ මොහොතේ තියෙන ප්‍රොජෙක්ෂන් එක අනාගතේ වෙන්නේ. ඒකට ප්‍රොජෙක්ෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. වැරදි කියන්නේ ඒවා අපේක්ෂිත ඉලක්කයන්. ඒකට ඒ වගේ දෙයක් වැරදින්න පුළුවන්. right? ප්‍රොජෙක්ෂන් එක. දැන් අපි හොඳම උදාහරණය තමයි 2020. 2019 දී අපි 20 අපේක්ෂා කළේ 5% වඩා ආර්ථික වර්ධන වේගයක්. මොකද 19 ඉවර වෙලා 20 පටන් ගත්තේ අපි කියනවා නිකන් හොඳ තත්ත්වයක. උදාහරණ කීපයක් තියෙනවා. අපි 18 සාමාන්‍යයෙන් අපි ලංකාවට ආවා 2 මිලියන් විතර ටුවරිසම් වල. හරි? සංචාරක ප්‍රමාණය. එතකොට සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට සංචාරකයන්ගේ ඉපැයීම් බිලියන් 4.5ක් විතර ගන්නවා. ඒක 19 අවුරුද්දේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එකෙන් කඩා වැටිලා right 2019 නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ආපහු සැරයක් සාමාන්‍ය හැත්තට ඕල්මෝස්ට් පත් වෙලා තිබුණේ. right සම්පූර්ණයෙන්ම වගේ ඇවිල්ලා තිබුණේ. ඒ වගේ වෙලාවක තමයි මේ 2020 පළවෙනි මාස තුනේ තා හොඳ තත්ත්වයක් තියලා ඒක තමයි සම්පූර්ණයෙන්ම නෙගටිව් වෙනවා. බිලියන 4.5ක් හොයාගන්න ඉකොනොමික් ඇක්ටිවිටි එකක් එහෙම පිටින් බිඳුවටම වැටෙනවා 2020 21 අවුරුද්ද. එතකොට ඒ අපේක්ෂිත ආදායම් ප්‍රමාණය එහෙම පිටින්ම රටට අහිමි වෙනවා. ඒකට අර අපි 19 දී 20 පුරෝකතන මේ 19 දී 20 පුරෝකතන මොකද්ද 19 දී 20 පුරෝකතනය කරපු දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉකොනොමික් කන්ඩිෂන් එකත් එක්ක. එතකොට අපිට 20 දී ගන්න ඕනේ අර ඒ මොහොතේ සහ එතනින් එහාට අලුත් ඉකොනොමික් කන්ඩිෂන් එකකට අදාළ මුදල් ප්‍රතිපත්ති තියෙනවා. එතකොට ඔළුවේ තියාගන්න ඕන හැම වෙලාවෙම මේක හරීම මේ ටෙක්නිකලි නෙමෙයි. එහෙම නැත්නම් accounting purpose එකකින් මුත් කරන්න බෑ. හරි මම අර ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තනේ මොන්ට්‍රි ඇග්‍රීගේට්ස් වල කෙලින්ම නොමිනල් GDP වලට සමාන මුදල් වර්ධනයක් තියෙන්න ඕනේ කියලා සාමාන්‍ය තත්ත්වයක් කියන්නේ. නමුත් ඒ ඉක්වේෂන් එක වෙන 2020ට ගැලපෙනවද
ගැලපෙන්න පුළුවන්ද? කනිෂ්ක මොකද හිතන්නේ? 2000 අපි ඉගෙන ගත්තනේ මොන්ට්‍රි ටාගටින් ෆ්‍රේම්වර්ක් එකක් යටතේ ඉන්නකොට අපි quantity theory of money යටතේ ඉගෙන ගත්තා nominal GDP වලට සමාන මුදල් වර්ධනයක් තමයි අපි ඉකොනොමික් එක තියෙන්න ඕනේ කියලා long term අපි ඉකොනොමික්ස් මොන්ට්‍රි ටාගටින් ෆ්‍රේම්වර්ක් එකක් යටතේ. නමුත් මොන්ට්‍රි ටාගටින් ෆ්‍රේම්වර්ක් එක ෆලෝ කරන රටක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට 20 දී ওই දේ කරන්න පුළුවන්කම ලැබෙයිද? කාට හරි මොකක් හරි කියන්න තියෙනවද 20 දී? 20 දී එහෙම කරා නම් මොකක්ද ඇත්තටම කරන්න ඕන? මම ඇහෙනව නේද? කනිෂ්ක ඉන්නවා වගේනේ. දිව්‍ය මම ඇහෙනව නේද? හරි. අරුණ මොකෝ හිතන්නේ? අපි දැන් මොන්ටි ටාගටින් එක හැමෝම කරා කියලා හිතන්න. හැමෝම මොන්ටි ටාගටින් තමයි ෆලෝ කරන්න කියන ඉකොනොමි එකක් තිබුණා නම් 2020 අවුරුද්දේ මුදල් ප්‍රතිපත්ති කොයි විදිහටද හැසිරෙන්න ඕනේ? ලෝකේ. කනිෂ්ක නැද්ද අද? මයික් එක නැද්ද කනිෂ්කගේ? එහෙම වුණා නම් වෙන්න ඕනේ contraction. කෝල්ස් එන වෙලාවට මාව ඩිස්කනෙක්ට් වෙනවා. ආසරක් ඇහෙනවනේ. එතකොට 2020 දී මේ අපිට ඉකොනොමික් කන්ට්‍රැක්ෂන් එකක් නැතිද? එහෙමනම් ලෝකයේ අනිකුත් රටවල් ඔක්කොම මොනිටරි එක්ස්පැන්ෂන් එක නෙමෙයි වෙන්න ඕනේ. ලොකු කන්ට්‍රැක්ෂන් එක. අපි එතකොට 3.6 ආර්ථික වර්ධන වේගයක් තිබුණේ. නාමික වගේ ගත්තොත් ඒතකොට බිඳුවක විතර ආර්ථික වර්ධනයක් නැත්තම් ඍණට සමාන. ඇමරිකාව එහෙම ගත්තොත් ඍණ ඉලක්ක අබ්සෝබ් කරගන්න ඕපන් මාකට් ඔපරේෂන් කරලා හරි SRR වැඩි කරලා හරි ඉන්ට්‍රස්ට් රේට් ඩ්‍රාස්ටිකලි වැඩි කරලා හරි එතකොට අර මේ වගේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් තියෙන වෙලාවක ඔය තියරිස් සාමාන්‍ය තත්ත්වයක් ඇත්තේ ඒවා ක්‍රියාත්මක කරන්න බෑ රයිට් ඒක ඔළුවේ තියෙන්න ඕන රයිට් ඒක පැහැදිලි ඔළුවට දාගන්න ඉකොනොමික් කන්ඩිෂන් එකත් එක්ක ඒ මොහොතේ තියෙන තත්ත්වයක් එක්ක තමයි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ මුදල් මේ මොහොතේ තියෙන තත්ත්වය සහ ඒ තුලින් අනාගතය ඇති වෙන දේ. right? අපි මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්න මේ මොහොතේට බලපාන්න නෙවෙයි මේ මොහොතේ ගන්න තීරණේ අපි ඉගෙන ගත්ත බලපාන්නේ මාස එකමාරක් වගේ කාලයකට ගිහිල්ලා වෙන්න පුළුවන්. right? එතකොට මේක අපි ෆ්ලෝ එක ඉගෙන ගත්ත ගිය සතියේ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කොහොමද වෙන්නේ කියලා මම දැක්ක ඔයගොල්ලෝ මම ටියුට් එකේදී මෙන්න මේ ටයිටල් එක තිබුණ නැහැ ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ දාගන්න මම දැක්ක වයිට් විදියට කරනවා මේක මොකක් හරි වෙලා මෙන්න මෙතන හයිඩ් වෙලා තියෙනවා ටයිටල් එක මේකට කියන්නේ මොන්ට්‍රි පොලිසි ට්‍රාන්ස්මිෂන් මෙකනිසම් එක එහෙම නැත්නම් මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ ක්‍රියාවලිය right ඊට පස්සේ සාම්ප්‍රදායික නොවන දේවල් අපි ඉගෙන ගත්තා. ලංකාවේ දැන් අපි ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්ති රාමුව ඉගෙන ගත්තා. right?
මේකේදී ඉන්ෆ්ලේෂන් ටාගටින් කියන එක සහ නම්මිශීලී උද්දමන ඉලක්කරණයක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකක්ද නම්මිශීලී උද්දමන ඉලක්කරණයක් කියන්නේ කියන එක. ඒ වගේම ලෝකේ ඇයි මහා බැංකුව නම්මිශීලී උද්දමන ඉලක්කකරණයකට ළඟා වෙන්නේ කියන එක අහන්න පුළුවන්. මේසියෙම ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් මේ දැඩි උද්දමන ඉලක්කකරණයක් කරපු රටවල් තමන්ගේ මුදල් මහ බැංකුවේ අරමුණු පොඩ්ඩක් වෙනස් කරමින් ඒක නම්‍යශීලීවට පත් කරගන්න ඇයි කියලා. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. වගේ ප්‍රශ්න අහන්න පුළුවන් අපේ පෙරේ. right? එතකොට අපි එදා ඉගෙන ගත්ත නම්‍යශීලී උද්දමන ඉලක්කරණය කියන්නේ අපි ඉන්ෆ්ලේෂන් එක ගැන විතරක් නෙමෙයි හිතන්නේ. ඉන්ෆ්ලේෂන් එකත් එක්ක දළදේශ නිෂ්පාදිතය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? වර්ධනය කොහොමද වෙන්නේ? ඉකොනොමිකේ විදේශාංශය එක්ස්ටර්නල් සෙක්ටර් එක කොහොමද එහෙම නැත්නම් විනිමය අනුපාතයක හැසිරෙන්නේ කොහොමද ලංකාව ගත්තොත්. ඒ දේවල් සලකන බලලා තමයි මුදල් ප්‍රතිපත්තිය තීරණය ගන්න. ඒකට ඉන්ෆ්ලේෂන් එක පොඩක් වැඩි වුණ ගමන්ම ඉන්ට්‍රස්ට් රේට් වැඩි කිරීමේ ක්‍රියාවලියක් නෙමෙයි තියෙන්නේ. ඉකොනොමික් කන්ඩිෂන් එක අනිකුත් දේවලුත් බලන්න. නමුත් දැඩි මුදල් ප්‍රතිපත්තියක් ගන්න රටක් ගත්තොත් එහෙම ප්‍රායෝගික වාඩිය අඩුයි. දැන් ඉස්සර හිටියා දැඩි මුදල් ප්‍රතිපත්තියක දැඩි උද්දමන ඉලක්කරණයක් කරන රටක් ගත්තොත් එහෙම සෙන්ට්‍රල් බැංක් එකක් ඉන්ෆ්ලේෂන් එක තමන් අපේක්ෂා කරන මට්ටමින් පොඩ්ඩක් වෙනස් වෙච්ච හැටිම මුදල් ප්‍රතිපත්ති තීරණය වෙනස් කරනවා. කියන්නේ පොලි අනුපාතික ඉන්ෆ්ලේෂන් එක ටාගට් 0.2 කියන ටාගට් බෑන්ඩ් එකෙන් එළියට යනකොටම ඉන්ෆ්ලේෂන් එක 0.2කට වඩා වැඩි වෙනකොට පොලි අනුපාතික වැඩි කරන්න පටන් ගන්නවා. right? අන්න ඔහොම තමයි දැඩි උද්දමන ඉලක්කරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක රටකුයි නම්‍යශීලී උද්දමන ක්‍රියාත්මක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක රටකුයි අතර වෙනස. එතකොට ලෝකයේ අති බහුතරයක් ඉන්නේ කවුද? මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයන් කරන රටවල්. දැන් right? එතකොට ලංකාව මට හොඳ මතක තියාගන්න 80 ඉඳන් 2015 වෙනකන් අපි මුදල් සමස්තයන් ඉලක්කකරණය කරා. 2015 ඉඳන් 20 වෙනකන් අපි enhanced monetary policy framework එකක් එහෙම නැත්නම් වැඩි දියුණු කරලා මුදල් ප්‍රතිපත්ති framework ක්‍රියාත්මක කරේ. ඒ කියන්නේ අපි මුදල් සමස්තයන් ඉලක්ක කිරීමෙන් අයින් වෙලා 2020 දී නම්‍යශීලී උද්දමන ඉලක්කරණයක් හඳුන්වා දෙනවයි කියලා අපි කිව්වා. ඒකට යන ට්‍රාන්ස්මිෂන් එකේ තමයි 2015 ඉඳන් 2020 වෙනකන් හිටියේ. එතකොට 2015යි 20යි අතර මුදල් ප්‍රතිපත්ති ෆ්‍රේම්වර්ක් එක අර මුදල් සමස්තයන්ගේ ලක්ෂණයි ඉන්ෆ්ලේෂන් ටාගට් ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් වල තියෙන ලක්ෂණයි දෙකම එකතු වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයකට අපිට යන්න පහසුකම ලබා දෙන්න ප්‍රධාන කාරණයක් තමයි අපි 2009 ධම්ම සිංගල් ඩිජිට් ඉන්ෆ්ලේෂන්. අපි යූෂුවලි අපි 20% ඉන්ෆ්ලේෂන් තිබ්බ රටක්. ඊට පස්සේ 2009න් පස්සේ අපේ උද්දමනය 10%ට වඩා අඩු වගේක දැන් අවුරුදු 12කට වැඩි කාලයක් තියෙනවා. එතන ඉඳන් අපිට ඒකේ chance එකක් හම්බුනා. අවස්ථාව. සාමාන්‍යයෙන් අපි ඉන්දියාව ගත්තොත් එහෙම ඔකට අපි කියනවා shift එකක් කියලා. right? shift එකක් වෙනවා කියලා. right? මේ 10%කට වඩා වැඩි උද්දමනයක් තිබිලා ඒක ඊට වඩා අඩු වගේකට නමුත් ඉන්දියාව වගේ ගත්තොත් එහෙම shift වෙන්න ඒ කියන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කරණයක් අඳුන්වා දෙන්න කලින්වත් එයාලගේ උද්දමන ඉහළ ආවේග තිබ්බේ. ඒක අඳුන්වා දුන්නාට පස්සේ තමයි දැන් ටික අර මේ කාලයක් එක්ක මෙහෙම තිබ්බ ලෙවල් එක ඊට පස්සේ අඩු වෙනවා තව ටිකක්. ඊට පස්සේ තව ටිකක් අඩු. ලංකාව සමස්තයක් විදිහට දැන් අඩු තැනක ඉන්නේ. ඒකට අපිට ලේසි වුණා ඒක නම්‍යශීලී උද්දමන ඉලක්කරණය හඳුන්වා දෙන්න. එතකොට අර මේ ලෝකයේ අනිකුත් දැන් තායිලන්ඩ් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේපර්ස් වල ඕන තරම් තියෙනවා. ඒගොල්ලෝ ඉහළ තලයක තමයි ඉන්නේ ඉන්ෆ්ලේෂන් එක. හඳුන්වා දෙනකොට ඒක ලොකු වෙනසක් වඩපත් වෙනවා පහළ තලයක.
ලංකාව ඔල්රෙඩි අපි පහළ තලයකට ඉඳලා කාලයක් ඉන්නකොට අපිට ඒක ලේසි වුණා ඉන්ෆ්ලේෂන් ටාගට් වලට යන්න. නමුත් ඉන්ෆ්ලේෂන් ටාගට් වලට යනකොට අපිට කන්ට්‍රෝල්ස් තියෙනවා. රජයට ඕන වෙලාවට සෙන්ට්‍රල් බැංක් එකෙන් සල්ලි ගන්න බෑ. රයිට්? ඒ කියන්නේ මුදල් අච්චු ගැහිීමේ මේ කියන්නේ සම්පූර්ණයෙන්ම සෙන්ට්‍රල් බැංක් එකේ තමයි නිදහස තියෙන්නේ අපි ඉකොනොමි එකට කොයිතරම් මුදල් ප්‍රමාණයක් දානවද නැද්ද කියන එක. රයිට්? එතකොට ගවර්න්මන්ට් එකට මුදල් ණයට ගන්න ඕන නම් ඒක ගන්න වෙන්නේ හැම වෙලාවෙම ඉන්ට්‍රස්ට් රේට් එකකින් තමයි. ඒ කියන්නේ අඩු පොලි අනුපාතිකයට සෙන්ට්‍රල් බැංක් එකෙන් මුදල් ලබා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. රයිට්? ඒක ඉකොනොමි එකට ගැලපෙන ප්‍රමාණය තමයි ණය විදිහට උනන් සෙන්ට්‍රල් බැංක් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ සීමාවන්. රයිට්? ඒ වගේම සෙන්ට්‍රල් බැංක් එක ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ස්ටිටියුෂන් එකක් බාටපත් වෙනවා. රාජ්‍යයේ දැනට තියෙන මැදිහත් වීම වගේ දේවල් ඒ කියන්නේ දැනට අපි බෝඩ් මෙම්බර්ස්ලා ඉන්නවනේ ගොඩක් රටවල් වල මේක තියෙනවා හැබැයි තාමත්. රයිට්? රාජ්‍යයයි මුදල් ප්‍රතිපත්තියයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි අතර අර සමීප සම්බන්ධයක් තියෙනවා. දෙන්න දෙපැත්තට ගියොත් හරි අමාරු ඉකොනොමි එකක මේක ටිකා වෙලා හැදෙන්න. රයිට්? ඒ හින්දා ඒකට පිළියමක් විදිහට මේ දෙන්න අතර හොඳ මේ අපි අර කියන්නේ අන්‍යෝන්‍ය විශ්වාසයක් කියලා. හරි? දෙන්න අතර හොඳ මේ කමියුනිකේෂන් එකක් තියෙනවා. ගොඩක් දේවල් ඇත්තටම අපිට දැන් අද දකින ඔයගොල්ලෝ මේ කියන්නේ දැන් දකින ඉකොනොමික් ඉෂුස් නිර්මාණය කරනවා කමියුනිකේෂන් ඉෂුස් නෙවෙන්නේ නේ. යාළුවෝ හරි ගෙදරක වුණත් කමියුනිකේෂන් වීක් වුණොත් ප්‍රශ්න වෙනවනේ. රයිට්? ඔක කාටත් පොදි හොඳේ. අපි හැම වෙලාවෙම සමහර දේවල් තියෙනවා දැන් හැම වෙලාවම දකිනවා මෙයා රාජ්‍යයේ කවුරු හරි පත් කරන කෙනෙක් තීරණ ගන්න තැන ඉන්නකොට මේක රාජ්‍යයට බයස් වෙයි කියලා. නමුත් එයා එක්කෙනෙක් විතරයි. රයිට්? හැම වෙලාවම තීරණ ගන්නකොට මේ බහුතරයේ මතය මෙයන්නේ. එතකොට ඒ එක්කෙනාගේ මතය නොවෙන්න පුළුවන්. ඒ හින්දා හැම පැත්තකම අර බැලන්සින් වීගයක් තමයි අපි ගන්න. රයිට්? එතකොට අපේ ට්‍රාන්ස්මිෂන් එක ගැන ප්‍රශ්නයක් එන්න පුළුවන්. කොහොමද මේක සෙන්ට්‍රල් බැංක් එක නම් මිෂිනු දමන ලක් කරන එකට මාරුනේ කියලා. ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් අහුවා. ලෝකයේ අනෙකුත් රටවල නම් මිෂිනු කරන එක අති බහුතරයක් දැන් මූ වෙලා තියෙනවා. ටයිට් කියන්නේ දැඩි මුදල් මම කියන්නේ. දැඩි නම් මිෂිනු දමන ලක් කරනයක් එක්ක කරපු රටවල් තිබ්බා. උදාහරණයක් තමයි පළවෙනියට පටන් ගත්ත නවසීලන්තය. එතන නවසීලන්තේ මුදල් නීති පනතේ මුලින්ම තිබ්බ විදිහට මේ ඉන්ෆ්ලේෂන් ටාගටින් අඳුනට පස්සේ ඉන්ෆ්ලේෂන් ටාගටින් අචීව් කරන්න බැරි වුණොත් එහෙම ගවර්නම අයින් කරන්න පුළුවන් රාජ්‍යයට. හරි? කියන්නේ ඉන්ෆ්ලේෂන් එක 2% ටාගට් එකේ තිබිලා ඒක අචීව් කරගන්න බැරි වුණොත් ඒක 2% ටාගට් එකේ තිබිලා අචීව් කරගන්න බැරි වුණොත් එහෙම ගවර්නම අයින් කරනවා. හරි? එතකොට අනිත් රටවල් වල එංගලන්තේ එහෙම ගත්තොත් 2% ටාගට් එකේ තමයි ඒකල තින්නේ. ඒ ටාගට් එක අචීව් කරගන්න බැරි වුණොත් එහෙම මේ සෙන්ට්‍රල් බැංක් ගාවන්න යවන්න ඕන මට මෙන්න මේවා තමයි මේ හින්දා තමයි අපි මේක කරගන්න බැරි වෙන්නේ. ඒක නිකන් accountable. right? හරි? එතකොට මුදල් නීති පන්තියෙන් දැනට එහෙම නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් මහ ජනතාවට accountable අපි කියන දේ කරන්න ඕනේ කියන්නේ. right? ඒ හින්දා නවසයන්ට වෙනස් කරන්න දෙන්න. ඒක ප්‍රායෝගික නෑනේ. ඔයගොල්ලෝ දන්නවා ඉන්ෆ්ලේෂන් එක ඉගෙන ගන්න ඉදී ඉගෙන ගත්තා. සමහර සාධක තියෙනවා සෙන්ට්‍රල් බැංක් එකට ඩිරෙක්ට්ලි කන්ට්‍රෝල් කරන්න බැරි දේවල්. right? එතකොට සෙන්ට්‍රල් බැංක් එක ඩිරෙක්ට්ලි ඒක කන්ට්‍රෝල් කරන්න බැරි නම් right? ඒක මගේ කන්ට්‍රෝල් එකෙන් පිට තියෙන දෙයක් හින්දා නම් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ පහුගිය කාලෙක අපිට තියෙන උදමනේ සෙන්ට්‍රල් බැංක් එකෙන් කන්ට්‍රෝල් කරන්න තියෙන බොහොම පොඩි කොටසක් විතරයි. ඒකෙන් වැඩි ප්‍රමාණයක් අපිට අවිත් තියෙන ආහාර. ෆුඩ් ඉන්ෆ්ලේෂන් එක 12% ඊ මාසේ. මම හිතනවා දකින්න තියෙන ඉන්ෆ්ලේෂන් එක 7.6යි. ඒ කියන්නේ ලාමි. හරි? මේක අපි දැක්කා ගෝස්තු
මේ ජුලයි වෙනකොටම අපි දැනගත්තා දෙසැම්බර් නොවැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් 8% වගේ ආසන්නටම ඉන්ෆ්ලේෂන් එක හිට් වෙනවා කියන එක. ඒ හින්දා තමයි අගෝස්තුවේ දැන් මේ වැඩි කරන්න පටන් ගත්තා සයිකල් එක මේ ඇබ්සෝබ් කරගන්න වැඩිපුර තියෙන කරන විදිහට සල්ලට. ඒකට හැබැයි ඒකට ෆුවල් වුණා අපි හිතුවටත් වඩා වැඩි ප්‍රොජෙක්ෂන්ස් තිබුණේ තෙල් බැරල් එකක් $69 70 වගේ මැක්සිමම් යයි කිය. නමුත් දැන් 90 මට මතක නෑ ඊයේ පෙරේදා ගාන කීයද කියලා 90කට කිට්ටු කරන්න ඇවිත් තියෙනවා. හරි. වැඩිවීම සිග්නිෆිකන්ට්ලි හයි. හරි. මම ඒක පෙන්නනවා ඔයගොල්ලන්ට නේ. මේ ප්‍රධාන මේ වල වැඩිවීම කොයි වගේද තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ කාරණා හින්දා සාධාරණ නෑනේ ගාන සම්ප්‍රදායෙන් අයින් කරන්න වගේ රෝල්ස් දාන එක. right? එතකොට නම්මිසිරු දමන ඉලක්කකරණය කරන තවත් රටවල් වල තියෙන දෙයක් තමයි තමන් රජයේ පැත්තම accountability එකක් තියෙනවා. රජය බජට් එකක් දැම්මන් පස්සේ ඒ බජට් එකේ තියෙන නම්බර්ස් අචීව් කරන්න බැඳලා ඉන්නේ. උදාහරණයක් විදිහට මැලේසියාව ගත්තා. මැලේසියාව ගත්තොත් එහෙම මැලේසියාවේ කියන හිතන්නකො රාජ්‍ය ආදායම දළදේශ නිෂ්පාදිතයෙන් 30යි කියන්නේ. ඒ 30 අචීව් කරන්න ඕනේ. නැත්නම් වියදම ගන්නකො රාජ්‍ය ආදායමෙන් දළදේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට වියදම 30යි කියන්නේ. එතකොට 30ට වඩා වැඩියෙන් වියදම් කරන්නම බෑ. ඒකට ඒක මුදල් ඇමතිගේ වගකීම. ඒකට එයා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මැලේසියාවෙන් ගත්තොත් එහෙම 28 29 හැම වෙලාවෙම රැඳිලා තියෙනවා. එයා තව මාජින් එකක් තියාගන්නවා. මොකද එච්චර මුදල් ඇමතිව අයින් කරන්න පුළුවන් මේ ලීගල් කේස් එකකින් එක්ස්පෙන්ඩිචර් වැඩි කරවුනොත් බජට් එකේ ටාගට් එකට වඩා. එච්චරකට ඒවට අපි කියනවා ෆිස්කල් රූල්ස් කියලා. ඒකට මොනිටරි පොලිසි එකේ මේ වගේ ඉන්ෆ්ලේෂන් ටාගටින් කරනකොට අර ෆිස්කල් පැත්තෙම ලොකු සපෝට් එකක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම දෙකට ඇත්තටම ක්‍රියාත්මක කිරීමේ ගැටලු එන්න පුළුවන්. right? එතකොට නම්මිශිරි උදාමන ඉලක්කරණය කියන එක හොඳට පැහැදිලිද කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ පාඩම් කරන්න එහෙම අරගන්න ඇති කියලා මම හිතනවා. වෙබ්සයිට් එකේ තියෙන නෝට්ස් කියවන්න සෙන්ට්‍රල් බැංක් එකේ ගායකත්වයට ගන්න. මොකද ගැටලුවක් තියනවද? right. එහෙනම් අපි ඊළඟ පැය පාවිච්චි කරමු අපේ පන්ති කාමරේ ඇතුලේ ඉන්න අන්තිම පැය හින්දා අය පාවිච්චි කරමු අපි මෙච්චර දවසක් ඉගෙන ගත්ත දේවල්. හැබැයි ඔයගොල්ලෝ එක්සෑම්ස් තියෙන ජනවාරිනේ. ඔයගොල්ලන්ට කාලය තියෙනවා. මට මතක හැටියට මේ අපි මොන්ට්‍රි රිවිෂන් තියෙන්නේ දෙසැම්බර් 4 වගේ කියලා මට කිව්වේ. right. එතකොට ඔයගොල්ලෝ පොඩි තව කාලයක් තියෙනවා ක්ලාස් එක ඉවර වෙලත් රිවිෂන් පටන් ගන්න ඕනේ ලබන ඊළඟ සතියේ නැත්නම් සතියකමාරකින් විතර. right. එතකොට මේ ඔයගොල්ලෝ ටික කාලයක් ආයේ තියෙනවා. ඔය ටික අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා මම එන්කරේජ් කරනවා ඔයගොල්ලෝ රිවිෂන් එකකට එන්න. ඔයගොල්ලෝ ඩේ ටු ඩේ මේක පොඩ්ඩක් කියවලා ටච් එකේ හිටියේ නැත්නම් ඔයගොල්ලන්ට මේ උත්තර දෙන්න අමාරු වෙයි ප්‍රශ්න. මොකද මේ සැරේ මම හිතන්නේ අපි ඉන්න ඕන මොන්ට්‍රි පොලිසි පේපර් එක මේ ඉකනොමික් කන්ඩිෂන් එකත් එක්ක. right. ඒ හින්දා මම try කරන්නම් ඔයගොල්ලන්ට මේ latest development උත් අන්තිම විනාඩි 10ක් විතර කාලයක් අරගෙන මේ මෑත කාලේ ඉකනොමි එකේ කොහොමද data වලින් information වලින් කොහොමද අපි perform කරේ කියන එකත් ඔයගොල්ලන්ට කියන්න. right. ඊට අමතරව ඔයගොල්ලෝගේ දැන් මේ අපි ඉගෙන ගත්ත තැන ඉඳලා මේ දක්වා මොනම හරි ප්‍රශ්නයක් පැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්නත් පුළුවන්. right. මම සප්ලයි ඉඳන් මුල පාඩම් වල ඉඳන් අපි ඉගෙන ගත්ත දේ. එහෙම නැත්නම් අපි මේ ඔයගොල්ලෝ දැන් දකින්න යන්නේ රිවිෂන් එකේදී අපි සාමාන්‍යයෙන් ටච් කරන දේවල් ටික. right.
මුදල් මතක තියෙන්න ඕන. හරි. හැමෝටම මුදල් කියන්නේ මොකක්ද කියන එක මතක තියෙන්න ඕන. ඊට පස්සේ අපි මේ වාට ඉකොනොමික් ගැන ඉගෙන ගත්තා. මුදලේ කාර්යය අමතක නෑ නේද? විනිමය මාධ්‍ය වටිනාකම් පිටවල මිලීම. ඒ කියන්නේ විනිමය මාධ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්න. මේ කෝප්ප රුපියල් 100යි වටිනාකම් පිටවල මිලීම. වටිනාකමේ සම්නිධියක් මට රුපියල් ලක්ෂයක වත්කම් තියෙනවා කියන එක. විලම්බිත ගෙවුම් මාධ්‍යයක් මම ඔයගොල්ලන්ට රුපියල් 1000ක් ණයයි. ණයක් ගෙවන්න පුළුවන් සල්ලි වලින් අන්නවා. උදාහරණ නිකන් ඔළුවේ තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ඉබේම මේ කාර්යය මොකද්ද කියන එක තේරෙනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මුදල් සැපයීම. මුදල් සැපයීම කියලා කියන්නේ යම් අවස්ථාවක තියෙන මුදල් තොගය. මුදල් කියලා කිව්වේ අපි ඉකොනොමික් ටර්ම් වලින් කාසියා නෝටු විතරක් නෙමෙයි ව්‍යවහාර මුදලේ මූල්‍ය ආයතන වල තියෙන තැන්පතුයි දෙකම තමයි මුදල් සැපයීම කියලා කියන්නේ. එතකොට මුදල් සැපයීමේ ගොඩක් දේවල් තියෙනවා. පදනම් මුදල්, පට මුදල්, පුළුල් මුදල් M2, M2B සහ M4 කියලා අපි ඉගෙන ගත්තා. right? එතකොට අපි මේ අපි රටක් විදිහට ගත්තොත් ලංකාවේ අපේ පුළුල් මුදල් සැපයීම කියලා ගන්නෙ මොකක්ද? M2B. M2B තමයි පුළුල් මුදල් සැපයීම විදිහට අපි සලකා බලන්නේ. right? ඊට පස්සේ කොහොමද එකින් කොටස් අපි ඉගෙන ගත්තා. කවුරුත් සද්ද ඇහෙන්නේ නැත්තේ මට මාව ඇහෙන්නේ නැතුව එහෙම නෙමෙයිනේ නේද? මට කවුරුත් කතා කරනවත් ඇහෙන්නේ නැහැ. කනිෂ්ක මාව ඇහෙනව නේද? කරුණ ඇහෙනව නේද? හරි. මේ හරි. ඊරේෂා මේ කනිෂ්ක ගන්නවා. දැන් අපි මම මේ කරන්නේ පොඩි රීකැප් කරගෙන යන්නේ. අපි මෙච්චර දවසක් ඉගෙන ගත්ත දේවල් ටික අන්තිම පැය මේ අපි පන්ති කාමරේ ඉන්න. ඒ හින්දා එතකොට ඔයගොල්ලන්ට මේ ඉගෙනගත් දේවල් මේක මෙතෙන්දී මොකද්ද කිව්වේ කියන වගේ දෙයක් මම ස්ලයිඩ්ස් වල තියෙනකොට හදිප්ප මේ අහන්න. හොඳේ. මම ඔයගොල්ලෝ දන්නවා කියලා හිතාගෙන මේ පෙන්නගෙන යන එක තමයි කරන්නේ. මේක තමයි මේ රිවිෂන් එකේදී ඉන් ඩීටේල් ටිකක් ඉගෙන ගන්නවා ඊට වඩා. එතකොට අපි සල්ලි අච්චු ගහන එක ගැන ඉගෙන ගත්තා. කොහොමද සෙන්ට්‍රල් බැංක් එක මනි ප්‍රින්ට් කරන්නේ කියන එක. right? මනි ප්‍රින්ට් කරන්නේ කියන. මතකයිනේ ඉක්වේෂන් ටික මතක තියාගන්න ඕන. රිසර්ව් මනි ලයබිලිටි පැත්තෙන් ගත්ත වගකීම් පැත්තෙන් ගත්තොත් එහෙම කාසියා නෝට්ටු තොගයයි මහා බැංකුවේ තියාගෙන යන තැන්පත්. එතකොට ඒක වාණිජ බැංකුව තියාගෙන යනවා, රජයේ නියෝජිත ආයතන තියාගෙන යනවා, ප්‍රයිමරි ඩීලර්ස්ලා තියාගෙන යනවා. ඒ තුනෙම එකතු කරගත්තම තමයි තැන්පත්. ඒක අපි ඇසෙට් වත්කම් පැත්තෙන් ගත්තොත් එහෙම අපි ඉගෙන ගත්තා ශුද්ධ විදේශී වත්කම, මහා බැංකුවේ ශුද්ධ විදේශී වත්කම, ශුද්ධ දේශීය වත්කම. හරි? ශුද්ධ කියලා වචනේ එන්නේ හැම වෙලාවෙම ලයබිලිටි පැත්තකුත් තියෙනවා. ඒ ටික අයින් කරලා තමයි මේ කියන්නේ. හරි? ගෙවන්න තියෙන ඒවා ඒ වගේ දේවල් අයින් කරා. ශුද්ධ දේශීය වත්කම් රාජ්‍ය රජයේ තැන්පතු තියෙන හින්දා මහ බැංකුවේ ණයක් දීලා තියෙනවා. ඒ අතර තියෙන ශුද්ධාගේ තමයි මෙතෙන් යදාලා වෙන්නේ. ඒකට හැම වෙලාවෙම accounting term එකෙන් තියෙන අර වත්කම් වගකීම් සමාන වෙන්න ඕන කියන තීරයක මේකට අදාළ වෙනවා. එතකොට කාසියා නෝට්ටු තොගයයි තැන්පතු ප්‍රමාණයයි සමාන වෙනවා අපේ වාණිජ බැංකුව මහා බැංකුවේ තියෙන කාසියා නෝට් මහජනතාවගේ ඉකොනොමි එකේ තියෙන කාසියා නෝට්ටු තොගයයි ඔය කියපු ආයතන මහා බැංකුවේ තියාගෙන යන තැන්පතු ප්‍රමාණය සමාන වෙනවා මහා බැංකුවේ ශුද්ධ විදේශී වත්කමයි ශුද්ධ දේශීය වත්කමයි. එතකොට සෙන්ට්‍රල් බැංකුවේ මේ පදන වත්කම්
වෙනස් වුණොත් පදනම් මුදල් වෙනස් වෙන්න පුළුවන්. ඒකට මොනවාද? මෙන්න මේ කියන කාරණා. අපි විදේශ විනිමය මිලදී ගැනීමක් කරොත් හරි එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමක් කරොත් හරි ඒ වගේ යම් කාර්යයක් කරොත් එහෙම ඒ කියලා ශුද්ධ ප්‍රතිඵලයක් විදිහට වත්කම් ඉහළ යාම සිද්ධ වෙනවා. හැබැයි ඔළුවේ තියාගන්න ඕන එකක් නෙමෙයි ගනුදෙනු සිද්ධ වෙන්නේ විවිධ ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට ශුද්ධ විදේශ වත්කම් වල අඩුවීමක් වෙලා ශුද්ධ දේශීය වත්කම් වල වැඩිවීමක් සිද්ධ වුණොත් එහෙම පදනම් මුදල් වලට වෙනසක් වෙන්නේ නැහැ. right? ඒකට ඒක ස්විචින් වීමක් වෙන්න පුළුවන්. right? මේවකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. පහුගිය කාලේ අපි ගොඩක් මිලදී ගත්ත හින්දා ප්‍රශ්න අහන්න පුළුවන් කියලා මට හිතෙනවා. එතකොට අපි ආයෙ ඉගෙන ගත්තා මේ මුදල් වැඩිීමේ ක්‍රියාවල. වාණිජ්‍ය බැංකුව මුදල් මවනවා කියන right. ඒතර වාණිජ්‍ය බැංකුව මුදල් මවනකොට එකකින් කියවෙන්නේ මේ වාණිජ්‍ය බැංකුව මුදල් මවද්දී අපිට කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක අලුතෙන් ගන්න රුපියලක්. ඒ කියන්නේ සංචිත මුදල් වල එක රුපියලක වැඩිවීම වගේ කීප ගුණයකින් ඉකොනොමිකේ මුදල් වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක අපි ඉගෙන ගත්තා ඉක්වේෂන් එකෙන් money multiplier කියලා. මේ ඉක්වේෂන් එක මතක තියාගන්න ඕන. එතකොට money multiplier එක සමාන වෙන්නේ රටේ තියෙන මුදල් තොගය බෙදීම monetary base එක. එහෙම නැත්නම් reserve money. money multiplier එකෙන් කියවෙන්නේ මුදල් සැපයීම මුදල් පදනම එකකින් වැඩි කරොත් කී ගුණයකින් රටේ සමස්ත මුදල් සැපයීම වෙනස් වෙනවද කියන එක. right? මුදල් පදනම එකකින් වැඩි වුණොත් රටේ සමස්ත මුදල් තොගය කී ගුණයකින් වැඩි වෙනවද කියන එක තමයි මුදල් ගුණකයෙන් කියවෙන්නේ. right? එතකොට ඊට පස්සේ මේ ටික ඔළුවේ තියෙන්න ඕන එකින් එක රට මුදල් සැපයීම කියන්නේ මොනවද? ඒකේ components මොනවද? පොළොවේ මුදල් සැපයීම කියන්නේ මොනවද? ඒකේ components මොනවද කියලා. එතකොට M1, M2, M2B, M4 කොට එකින් එක කොටසින් කොටස තමන් ළඟ ඔළුවේ තියෙන්න ඕන මේ ඔළුවේ තියෙන්න ඕන අපි ඉගෙන ගන්න ගත්ත දේවල් ටික. එතකොට මේ ලේසිම දේ තමයි හැමලාම අර සෙන්ට්‍රල් බැංක් බැලන්ස් ෂීට් එක. අපි ඔයගොල්ලෝ T account එක වගේ ගහගෙන ඉන්න එකයි මේ මුදල් සැපයීමේ මේ කොටස් ටිකයි එකෙන් එක කොටස් ටිකයි දැන් වෙලාවෙම ඔළුවේ තියාගන්න අමතක කරගන්න එපා. ඒක විභාගයට ගිහිල්ලා අනිවාර්යෙන් වෙන ප්‍රශ්නයකට උනත් ඔක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ගිහිල්ලා වෙලාව තියෙන වෙලාවක සුදු අපි එතන තියෙන පේපර් එක හරි ඔය කාරණා ටික නෝට් ඩවුන් කරගත්ත කියලා වරදක් වෙන්නේ නැහැ. ඒක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම අර මේ සෙන්ටර් බැංක් බැලන්ස් ෂීට් එක වගේ දේවල්. right? ඔයගොල්ලෝ කරලා තිය ආවර්තික වග්ගු එහෙම කොහොමද ඔළුවේ තියාගත්තේ? අපි සිල්ලුව කියන්නේ. ඒක සිල්ලුව ලියා ගන්නවා. එහෙම නැත්නම් අපිට ගිහිල්ලා මේ අතන තියෙන කොලේක විභාගේ පටන් ගන්න ඉස්සෙල්ලා උනත් ලියන්න පුළුවන් නේ. මම හිතන්නේ ඒක කරන්නේ තමන්ගේ දැන් මේ වෙලාව තියෙන දේනේ පාවිච්චි කරන්නේ නේ. ඊට පස්සේ අපි උද්දමනේ එතකොට මිල දාශකයක් කියන්නේ මොකක්ද කියන කොළුවේ තියෙනවා. මිල දාශකයක් පාවිච්චි කරලා තමයි අපි සාපේක්ෂ මිල වෙනස් වීම අපි ගණනය කරන්නේ. right?
මිලදාශකක ප්‍රයෝජන ටික ඔලුවේ තියෙනවනේ මතක තියෙනවනේ මෙන්න මේ ටික right හැම ෆැක්ට් එකක්ම මේ විදිහට මතක තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සාපේක්ෂ මිල වෙනස් වෙන කඳුර ගන්න මිලදාශකයක් තියෙනවා එතකොට මේ ඔයගොල්ලන්ට cost of living allowance දෙන්න නම් භාණ්ඩ හා සේවාවල මිල වෙනස් වීම තියෙනවා හරි භාණ්ඩවල කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීමේ වේගය අඳුර ගන්න මිලදාශකයක් තියෙනවා වැඩිවීමේ වේගය කිව්ව උදාහරණය හරි වැඩිවීමේ වේගය එතකොට අපිට ජීවන වියදම අපි කී අවුරුද්දේ විදිහටම භාණ්ඩ හා සේවා ටික පරිභෝජනය කරගන්න නම් අපි කොච්චරක් මුදල් අලුතෙන් ඕනද එකනමකට ඔන්න ඔය වගේ කාරණා ටික අපි මේ මතක තියෙන්න ඕන පේපර් එක ලියන්න පටන් ගන්න යද්දී නේ ඒ හින්දා පොඩ්ඩක් එක පොඩි රීකැප් කරගෙන යන්න පොඩ්ඩක් ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා ගත්ත උද්දම්මනය පොදු මිල මට්ටමේ අකණ්ඩ ඉහළ කියන්නේ වේගය තමයි මේ ගණනය කරන්නේ කොයි තරම් වේගකින් මම දැක්කා මේ ඔයගොල්ලන්ට දකින්න ඇති සමහර වෙලාවට මේක වැරදි විදිහට මේ වචන පාවිච්චි කරනවා එදා මේ සතියක් දෙකකට නොවැම්බර් මාසේ සැප්තැම්බර් දැන් අපි ඔක්තෝබර් ඉන්නේ අද 30 අද 31 21 වෙනිදා right රැත් නැත්තම් පහවදා 22 විතර අර උද්ඝෝෂණයක් තිබිලා මේ ලේඩි කෙනෙක් සෙන්ට්‍රල් බැංක් එකට බනිනවා ඉන්ෆ්ලේෂන් එක 5.7 ඉඳන් 6.2 ඉඳන් 5.7ට අඩු වෙලා තියෙනවා කියන්නේ මේක කොහෙද මේ බඩු අඩු උනේ කියලා මොන බඩු මිලද අඩු උනේ කියලා ඉන්ෆ්ලේෂන් එක 6.2 ඉඳලා 5.7ට අඩු වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙනවා කියන එකද නැහැ ඒක අර වර්ධන වේගයේ වෙනස තමයි වෙලා තියෙන්නේ අන්න හරි ඔය අන්ඩර්ස්ටෑන්ඩින් එක හැම වෙලාවෙම තියෙනවා ඔය හින්දා මම ඉකොනොමික් රිසර්ච් ඩිපාර්ට්මන්ට් එකෙන් මේ ප්‍රෙස් රිලීස් එක දාන්නේ ප්‍රයිසස් ඇන්ඩ් වේජස් වෙනම සෙක්ෂන් වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ඒගොල්ලෝ තමයි මේ data අපි එතන ඉන්ටර්ප්‍රිටේෂන් යන්නේ නැහැ just data reporting එකක් තියෙනවා එතකොට අර වැරදි අවබෝධය නෑ වැඩි වෙලා වැඩි වෙන වේගයේ යම් කිසි අඩුවීමක් තියෙනවා දැන් මේ මාසේ වැඩි වෙන වේගය අපි මේ ඉතිහාසයේ මේ දවස්වල දැක්ක වැඩිම ඊයේ රිලීස් කරේ සිකුරාදා රිලීස් කරේ 7.6යි ආහාර උද්දමයේ 12 ඒකනේ ඔයගොල්ලෝ පහුගිය කාලේ මේවා කරේ ඔව් කනිෂ්ක මම එක්සෑම් පේපර් එක දැක්කා එක අවුරුද්දක මට මතක හැටියට 2017 වගේ වසර තුල පැවති උද්දමනයේ සාමාන්‍යයගේ කුමක්ද කියලා MCQ ක්වෙස්චන් එකක් තිබ්බස. එහෙම අපිට මේ කියන්නේ දැන් මේ අවුරුද්දේ වගේ එහෙම ක්වෙස්චන් එකක් එනවා නම් අපි ඒ කියන්නේ සම්පූර්ණම උද්දමනයේ සාමාන්‍යයත් අපි මතක තියාගන්න ඕනේ නේද? 2019ට ඉස්සර ඔය වගේ data points කීපයක් ඇත්තරම මේ අහලා තියෙනවා right අහලා තියෙනවා. ඔයගොල්ලෝ ඉන්න දැන් පේන්නේ මගේ ස්ලයිඩ්ස් ටික නේ දැන් පේනවද ඉන්ෆ්ලේෂන් CCPI ඉන්ෆ්ලේෂන් ස්ලයිඩ් මේ එක ඔයගොල්ලන්ට පේනවා ටේබල් මේකේ මේ කනිෂ්ක මේ තියෙනනේ මේක එක මේකලා පේන්නේ 12 month moving average කියලා තියෙන්නේ ඒක තමයි පහුගිය අවුරුදු ඒ කියන්නේ මාස 12 average එක මේ තියෙන්නේ මේ අන්තිම කොලම් එකේ නෙමෙයි ඊට කලින් එකේ හොඳ ඉන්ෆ්ලේෂන් එතකොට ඒකට කියනවා අපි annual average inflation කියලා හරි ඒක තාම තියෙන 5ට අඩු වෙයි 4.8 ඒ කියන්නේ පහුගිය මේ ඉන්ෆ්ලේෂන් එක අපේ 4.6යිනේ මෙන්න අනික දැන් මෙහෙම අපි මේවා කරගත්තොත් මේ
දැන් ඔක්තෝබර් ඉන්නේ ගිය නොවැම්බර් ඉඳන් මේ ඔක්තෝබර් වෙනකම්. ගිය නොවැම්බර් ඉඳන් මේ ඔක්තෝබර් වෙනකම් දැන් මෙතන තියෙනවනේ 12ක් නේ. මෙන්න මේ 12 තියෙන සිම්පල් ඇවරේජ් එක තමයි මේ. ඒකට තමයි අපි කියන්නේ annual average inflation කියලා. right? මේක already publish වෙන data එකක්. right? ඒතකොට මම කියවනේ අර මම අද data ටික දෙන්නම් කියන්නේ. මේ slide මේක දාලා තියෙන්නේ මම මේක ගීතට forward කරන්නම් මේ data updates ටික. right? හැබැයි ජනවාරි වෙද්දී එකම දේ මතක තියාගන්න ඕන මේකට තව data points කීපයක් update වෙනවා කියන්නේ. right? එතකොට ඔයගොල්ලෝ ඒ ටික හොයාගන්න. දැනට උනට මම interest rate එකයි කියපු විදිහට මේ latest data update එක එවන්න. එතකොට ඒ කනිෂ්කගේ ප්‍රශ්නේ තමයි අපි ඉන්ෆ්ලේෂන් එක ගණනය කරනවා. ඔයගොල්ලන්ට මතකද මම ඉන්ෆ්ලේෂන් එක හදද්දි කිව්වා month on month inflation. ඒ කියන්නේ මාසික වෙනස. ගිය මාසයට සාපේක්ෂව මේ මාසේ. ඒක හැමලම පහුගිය කාලේ වැඩි වෙලා තියෙනවා. right? මේ indices වැඩි වෙවි යන්නේ ඒක. 46 47 කියන්නේ ගිය මාසයට සාපේක්ෂව මේ මාසේ ඉන්ෆ්ලේෂන් එක වැඩි. එතකොට ජූනි අගෝස්තු ගත්තොත් ඉන්ඩෙක්ස් පොයින්ට්ස් වැඩි වෙනවා යනවා කියන්නේ ඒ මාසයට සාපේක්ෂව ඊළඟ මාසේ ඉන්ෆ්ලේෂන් එක වැඩි. හම්බෙන් හරි මේ මාසයට සාපේක්ෂව මේ මාසේ අඩු වුණොත් කියන්නේ month on month ඉන්ෆ්ලේෂන් එක අඩුයි. ඉන්ෆ්ලේෂන් එක කියන්නේ year on year. මේ නම්බර් එක තියෙන අපි වාර්ෂික ගිය අවුරුද්දේ භාණ්ඩ මිලට සාපේක්ෂව දැන් කීයද තියෙන්නේ කියලා තියෙනවා. annual average කියන්නේ අන්තිම මාස 12. ඒත් දැන් මම ඉන්නේ ඔක්තෝබර් න ගිය මේ නොවැම්බර් ඉඳන් මේ ඔක්තෝබර් වෙනකන් කාලය තුල තිබ්බ ඇවරේජ් එකක් විදිහට ගත්තොත් ඉන්ෆ්ලේෂන් 104.8 කාගේ තියෙන. කනිෂ්ක පැහැදිලිද? පැහැදිලි සර්. thank you sir. එතකොට මම එනම් මේ ටික ස්කිප් කරගෙන යන්නම්. අපි ඕක ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපි මගේ ස්ලයිඩ්ස් ටික අපෝස් රැප් වෙනවා නේද? මම ස්විච් කරන එකකින් එකකට. එතකොට මේ පොලියේ තියෙන ඕන මොන වගේ ඉම්පැක්ට් වලින්ද රටක උද්දමනය වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒකට කාලෙකින් එක තත්ත්ව වෙනස් වෙලා ආනයනික මිල වෙනස් දැන් මේ දවස්වල තියෙන ඔක්කොම බලන්නකො මේ දවස්වල ගල් වතුරත් එක්ක ආයතනය දැන් ආයතනයක් ලෙවල් මිල ඉහිලා ගේක තියෙන්නේ නේ. රුපියල් 1000කට shopping bag එකක් පිරෙන්න ලෙවල් ගත්තොත් රුපියල් 1000ක්වත් ඕනනේ අඩුම ගන්න. මේ එතකොට අනික දෙවෙනි එක මේක ආනයනික මිල ගන්න right. තෙල් වැඩි වෙලා තියෙන්නේ, කිරි පිටි වැඩි වෙලා තියෙන්නේ, තෙරු පිටි වැඩි වෙලා තියෙන්නේ. ජෙනරලි බාන්නවල ලොකු වෙනස්කම් තියෙනවා. මේක මේ අනාගතේ ඉන්න තියෙන පරිපාටි වල ගණන් වල දැනට මේ වැඩි කරා හැබැයි විදුලිය ප්‍රවාහනේ තාම වැඩි කරලා නැහැ. right? වැඩි වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. right? මොකද coal prices වැඩි වෙනවා, තෙල් prices වැඩි වෙනවා. හොඳට වැස්සාවොත් අපිට හොඳයි. විදුලිය ජල විදුලිය වල එතෙමි දැනට in generally 30ක විතර ප්‍රමාණයක් තමයි මේ පහුගිය කාලේ ගත්තොත් 30ක 40ක ප්‍රමාණයක් තමයි ජල විදුලියෙන් උත්පාදනය කරන්නේ. ඊට පස්සේ මේක අපිට ලොකුවට අදාළ වෙන්නේ නැහැ මේක කාලයකදී. මොකද එහෙම ඉම්පැක්ට් එක එන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඉකොනොමි එක perform වෙනින් ගමන් තියෙන හින්දා. right? මේක වෙන්න පුළුවන් අපි central bank එක roll back කරගත්තේ නැත්නම්. දිල්ලි දීලා තියෙන මුදල් සැපයීම දැන් අඩු කරගෙන යනවා. ඒකට දැන් ටයිම් එක ඇවිත් තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ. right? ඊට රජයේ බදු ප්‍රතිපත්ති. මම ඔයගොල්ලන්ට කිව්වා රජය 2019 අන්තිමටම ලොකුවට තමන්ගේ බදු ආදායම අඩු කරගන්න ගත්තා. ඒ කියන්නේ බදු 15%ක තිබ්බ VAT එක 8% කරා. ඒකෙන් ලොකු බදු ආදායමක් රජයට අහිමි වුණා. බලාපොරොත්තු වුණේ ඉකොනොමි එක ඒ කියන්නේ බදු සහන දීලා වැඩි ඇක්ටිවිටීස් තියෙන්නේ. නමුත් කොවිඩ් එකත් එක්කින්ද ඒ බලාපොරොත්තු එහෙම පිටින්ම නැති වුණා. මේක එතකොට අනිත් පැත්තට යනවා. අතිශය බදු වැඩිවීමක් සිද්ධ වුණොත් එහෙම ඒක බලපානවා මේ රටේ උද්දමනයට. right? ඒකට අනාගතේ මේකත් අපි මේ දවස්වල තියෙන්නේ නෙගටිව් පැත්තට. ඔයගොල්ලෝ හැමෝම කවුරු හරි හව මේ හැමෝම තව ටිකක් ඉන්නක බලාගෙන කියන ලෙවල් එකේ ඉන්නේ මේ අනාගතේ ඉන්න වැඩි වෙයි කියන බලාපොරොත්තු. right?
එතකොට සෙන්ට්‍රල් බැංක් එකයි මේ ගවර්න්මන්ට් එකයි සෝරි සෙන්ට්‍රල් බැංක් එකට කරන්න බැරි අපේ ප්‍රවීවකින් එළියේ භාණ්ඩ හා සේවාවල මිල වෙනස් වීම ගොඩක් සිද්ධ වෙනවා. ඒකට ඒවා අයින් කරලා සෙන්ට්‍රල් බැංක් එක ඩිරෙක්ට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් උද්දමනයට අපි කියනවා මූලික හෙමත යටිදරි උද්දමනය කියලා. ඒ උද්දමනය අඳුර ගන්න එක තමයි මේකෙන්දි කරන්නේ. ඒකට අර බේසිකලි මෙන්න මේ ඉල්ලුමෙන් ඇතුළු උද්දමනය. මිනිස්සු සල්ලි වැඩිපුර තියෙන හින්දා ඒක මත භාණ්ඩ හා සේවා මිලදී අරන් උද්දමනය රටේ කොතරකින් වැඩි වෙනවද කියන කාරණා. මේක මතක තියාගන්න ඕනේ. මේ වගේ ප්‍රශ්නයක් එහෙම අහුවොත් එහෙම උද්දමනය කොහොමද වැඩි වෙන්නේ මොන වගේ මේ ෆැක්ට්ස්ද බලපාන්නේ වගේ දෙයක් අහුවොත් එහෙම මේ වගේ chart එකක් අඳලා එක්ස්ප්ලেইন කරන්න. එතකොට ලකුණු 5 නිකන් එහෙම පිටින්ම ගන්න බෑ. බලන කෙනාට තේරෙනවනේ මෙයා මේ දන්නවා මේ කියන්නේ ආන්සර් එක කියවන්න ඕනේ නැහැ. පැහැදිලිව හොඳ ලස්සනට ඒකේ උත්තර ලියන්නත් මේකක් අදින්න එපා හොඳ. මේ ආන්සර් කියවන්න නැතුව උනත් උත්තර දෙන්න තරමට හිත එකපාරම හැදෙලා තියෙනවා. මේ ළමයා දන්නවා. මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න තියෙනවා. ඒ වගේ ග්ලෝබල් මොනිටරි සිස්ටම්ස් එක උනත් අපි දැනගන්න ඕනේ අපි සෙන්ට්‍රල් බැංක් එක ජනවාරි මාසේ කොච්චරක් අඩු කරාද පෙබරවාරි මාසේ කොච්චරක් අඩු කරාද හැබැයි ඔයගොල්ලෝ දන්නවා ගිය අවුරුද්දේ අපි මේ පදනම් අංක 250කින් අඩු කරායි කියලා ඔය කතාව අඳින්න පුළුවන් chart එකකට ලස්සන අඳලා මෙන්න මේක නැත්නම් ෆ්ලෝයින් chart එකකින් හරි අඳින්න පුළුවන්. එහෙම අඳලා උත්තරයක් දුන්නම comprehensive answer එකක් තියෙනවා. ලකුණු full marks ටික ගන්නකොට. ඊට පස්සේ ඊළඟ එක පිරිවැයෙන්න cost push inflation right ඒ කියන්නේ labor cost එක වැඩි වෙලා වෙන්න පුළුවන් තෙල් මිල ජාත්‍යන්තර වල වැඩි වෙලා වෙන්න පුළුවන් විවිධ හේතු මත සැපයුම කියන වියද පිරිවැය වැඩි වුණාට පස්සේ කරන්නේ සැපයුම අඩු කරනවා සාමාන්‍ය විදිහට මිල්ලුම තියෙද්දි එතකොට මිල වැඩි වෙනවා. පහුගිය කාලේ භාණ්ඩවල ගොඩාක් කරේ සැපයුම අඩු කරලා මිල වැඩි වෙන්න දුන්නා. right ඒක තමයි ගොඩක් භාණ්ඩවල මිල වැඩි වෙන්න එක ප්‍රධානම හේතුවක් වුණේ පහුගිය කාලේ. right මේක මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරා. ඒකයින් කරමු. එතකොට අහිතකර ප්‍රතිඵල ඔළුවේ තියෙනවා. දැන් මතකයි උද්දමනේ අපිට දැනෙනවා දෙයන්නේ. දැනකට කරලා කියන්න පුළුවන් මෙන්න මේ හින්දා මේ උද්දමනේ හොඳ නැහැ කියන කාරණේ. ඒක ඔළුවේ තියෙනවා. ඊපස්සේ උද්දමන පාලන ප්‍රතිපත්තිය විදිහට ප්‍රධාන වශයෙන්ම මුදල් ප්‍රතිපත්තිය. මේක තමයි උද්දමනයේ තියෙන ප්‍රධාන ප්‍රතිපත්තිය. ඊට අමතරව මුදල් ප්‍රතිපත්තියෙන් කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් කන්ට්‍රෝල් කරන්න රජයට පුළුවන් අයවැය සහ ඍජු ප්‍රතිපත්ති. එතකොට බදු වෙනස් කරන එක සහ මිල පාලනය සමහර තැන්වල මිල පාලනය දාන එක වගේ දේවල් රජයේ මේ එතකොට අවසන් කොටස් දෙක රජයට අදාළ දේවල්. මේ කතාව අදාළ නැහැ. එතකොට මුදල් ටාගට් කරන රටක ගත්තොත් එහෙම in general මේවා theory එක දශමටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම මම ඉස්සලා කිව්වේ මේක තමයි equation එක රටේ මුදල් සැපයීම නාමික දල්වේෂ නිෂ්පාදනය වර්ධනය සමාන වෙන්න ඕනේ. මේ මුදල් මේ මොනිටරි ටාගටින් කරන රටකට තියෙන ඒකම තමයි quantity theory of money වලින් අපි කරගත්ත මුදල් ප්‍රමාණවාදය. හරි. සාමාන්‍ය velocity එක change වෙන්න output එක නිෂ්පාදනයේ ලොකුට වෙනස් වෙන්නේ නැහැ. ඒකට constant. අපි මේ පහුගිය අවුරුද්ද ගත්තොත් ওই දෙකම වැරදි නේ. මේ දෙකම වැරදි. velocity එක මොකද උනේ? බාන්න මිනිස්සු ළඟ සල්ලි තිබුණා. ඔයගොල්ලෝ ගනුදෙනු කරේ නැහැ. velocity එක ගොඩක් අඩු වෙලා තියෙනවා. නිෂ්පාදනය ඊටත් වඩා අඩු වෙලා තියෙනවා. හරි. එතකොට money එක වැඩි කරයි කියන එකෙන් P එක prices එක වැඩි වෙන්නේ නැහැ. මොකද අනිත් වලට බලපෑමක් ඉකොනොමි එකේ වෙලා තියෙන හින්දා. හරි. ඊපස්සේ අපි ඉගෙන ගත්තේ මුදල් ප්‍රතිපත්තිය. අපි ඉගෙන ගත්ත අරමුණු තියෙනවා ඉකොනොමි එකට. ඒ අරමුණු සාක්ෂාත් කරගන්න තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. ඒක අරමුණු අතර තියෙන මිල ස්ථායීතාවය තමයි මුදල් ප්‍රතිපත්තිය. ක්‍රියාත්මක කිරීම තුළින් තමයි මිල ස්ථායීතාවය ඇති කරගන්නේ. ඒක ඔළුවේ තියෙනවා. හරි. ඊට අමතරව තව ප්‍රතිපත්ති තියෙනවා ඉකොනොමි එකේ. රාජ්‍ය මූල්‍ය හිතන් අයවැය ප්‍රතිපත්තිය විනිමය කොහොමද? රජය කොහොමද මිනිස්සුන්ට ආදායම සේෆ්ටි නෙට් වගේ ප්‍රෝග්‍රෑම් කරලා ආදායම් ව්‍යාප්තිය කොහොමද කියන්නේ දුප්පත් අයට එහෙම පවර්ටි වලින් මේ
මිරිකිලා ඉන්න දරිද්‍රතාවෙන් පෙළෙන කට්ටිය කොහොමද රිකවර් කරගන්නේ? ඒ වගේ දේවල් සාර්වත්‍රික ප්‍රතිපත්ති ගණයට වැටෙනවා. එතකොට අපි ඊට පස්සේ ඉගෙන ගත්තේ මේකේ තියෙන ඉම්පෝටන්ස් එක නේ. මුදල් ප්‍රතිපත්තියේ තියෙන ඉම්පෝටන්ස් එක. right? ඇයි අපිට මේ මුදල් ප්‍රතිපත්තියක් ඕන වෙන්නේ? කෙලින්ම ලියන්න ඕන මේ උද්දමනය අවදමනය දෙකම. ආර්ථිකයට උද්දමනයත් හොඳ නැහැ, අවදමනයත් හොඳ නැහැ. ඇයි උද්දමනය හොඳ නැත්තේ? ලියන්න පුළුවන් නේ. වටිනේ වටිනාකම් පහළ වෙනවා, වැඩිපුර වියදම් කරන්න වෙනවා, ඉතුරු කරන්න වෙන්නේ නැහැ. හරි. එතකොට ක්‍රයිසිස් එකක් එන්න පුළුවන්. අවදමනය භාණ්ඩ හා සේවා වල කන්න කඩා වැටීමෙන් අපි සාමාන්‍ය තත්ත්වයකට තියෙන විදිහට අපි ගනුදෙනු කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට භාණ්ඩ තවදුරටත් මොකද පරිභෝජනයේ අධෛර්යමත් වෙනවා. මිනිස්සු තවදුරටත් මිල අඩු වෙනකම් බලන් ඉන්නවා. එතකොට නිෂ්පාදකයා අධෛර්යමත් වෙනවා. අර කතන්දරයක් වගේ ලියාගෙන යන්න තියෙන. නිෂ්පාදනය අධෛර්යමත් වෙනවා කියන්නේ ආර්ථික ආපాతයක් වෙනවා. සේවා වියුක්තිය වැඩි වෙනවා. right? එතකොට අපි මුලස්ථායි මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපි මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කරගන්න. මිල ස්ථායීතාවය කියන අරමුණ තමයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න. එතකොට මොකක්ද කියන එක ඔළුවේ තියෙන්න. මොකක්ද ආර්ථික සමිල ස්ථායීතාවය? කිටි ප්‍රශ්නයක් ලේසියෙන් වෙන්න පුළුවන් කනිෂ්ක මොකක්ද? ආර්ථික සමිල ස්ථායීතාවය යන කොහොමද? නැත්නම් දිගු ප්‍රශ්නයක් එන්න බලනවා. මිල ස්ථායීතාවය යන අනුස් වන්නේ කොහොමද? මිල ස්ථායීතාවය බිඳ වැටීමක් මහ බැංකුව අර්ථකථනය කරන්නේ කොහොමද? ඒකට මහ බැංකුව ගන්න ක්‍රියාමාර්ග මොනවද? දැන් මිල ස්ථායීතාවය බිඳ වැටීමක් කියන්නේ උද්දමනයයි අවදමනයයි දෙකම නේද? ඒකට ඒ අදාළ ප්‍රශ්නේ එන විදිහට ඔයගොල්ලෝ මේ උත්තර දෙන්න සූදානම් වෙලා තියෙනවා. එතකොට ඊළඟ තමයි මූල්‍ය පද්ධතිය. මූල්‍ය පද්ධතියේ මේ ස්ථායීතාවය එක්ක ඔයගොල්ලන්ට මතකයි කියලා මම හිතනවා. ඔයගොල්ලෝ බැංක් අස්ල ගොඩක් right? ඊට පස්සේ කෙටි ප්‍රශ්න આવොත් මෙන්න මේකෙන් එන්න පුළුවන්. මුදල් විවිධ මුදල් ප්‍රතිපත්ති රාමු කොහොමද ඉකොනොමිකේ මුදල් ප්‍රතිපත්ති රාමු ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා. right? එතකොට මුදල් ප්‍රතිපත්ති රාමු විනිමය අනුපාත ඉලක්කකරණය මතක ඇතිනේ ඔයගොල්ලන්ට. අපි ඉගෙන ගත්තා සමස්ත මුදල් ඉලක්කකරණය quantity theory of money එහෙම nominal GDP equal to money supply කියන න්‍යාය. ඊපස්සේ උද්දමන ඉලක්කකරණය දැන් මම උදේ කතා කරා අන්තිමට ගිහින් කතා කරා නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයයි දැඩි උද්දමන ඉලක්කකරණයයි දෙකම එතකොට කතා කරනවා. ඊපස්සේ පාකිස්තානය වගේ රටවල් පහුගිය කාලවල වල ලංකාවත් 2000 වගේ අවුරුදු කාලවල වල 2010 විතර වෙනකම් මේ බහුවිධ ඉලක්ක රාශියක කරා. ඒ එක්ස්චේන්ජ් රේට් එකක් තියනවා, මනි සප්ලයි එකක් තියනවා, ඉන්ෆ්ලේෂන් එකක් තියනවා. right? ඒ වගේ. මේ දෙකට අපිට ඩිරෙක්ට්ලි රටවල් නැහැ කියන්න. මිල මට්ටම් ඉන් ජෙනරලි එක හා සමානව. අපිට මේක ඔළුවේ තියෙන්න ඕන. මේක ටෙක්නිකලි ඔයගොල්ලෝ හැමදේම ඕනේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ මතකේ තියෙන්න ඕන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මේ impossible trinity. හරි? එකවර සාක්ෂාත් කරගන්න බැරි අරමුණු වෙනුවෙන් අරමුණු අපිට ඉටු කරගන්න බැහැ කියන කාරණා. ඔකනිෂ්ක. දැනට ලංකාවේ ක්‍රියාත්මක කරන මුදල් ප්‍රතිපත්ති ක්‍රමේ කියන්නේ අපිට 100%ක්ම නම්‍යශීලී ප්‍රතිපත්තියක් කියලා කියන්න බෑ නේද? ඒ කියන්නේ ඒක වැඩි දියුණු කළ නම්‍යශීලී උද්දමන ප්‍රතිපත්තියක් නේද? නෑ අපි 15 වෙනිදාම ඉස්සර වෙනකම් වැඩි දියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුවක හිටියේ. එතකොට ඒකෙන් කියවෙන්නේ අද කියන මොන්ට්‍රොපොලිස් කැටගරියකට ඉන්නේ අපි 15 ඉන් පස්සේ කිව්වා අපි 2020 දී නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයකට යොමු වෙනවා කියලා. දැන් අපි කරන්නේ උද්දමන ඉලක්කකරණය නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය තමයි 20 ඉඳන්. අපේ එතකොට නැත්තම් අපි මේ සල්ලි අච්චු ගහන්න නැත්තම් අරන අපි මේ අනිත් ෆ්‍රේම්වර්ක් එකේ යටතේ අපිට අච්චර ලොකුවට මුදල් සැපයීමක් එහෙම වැඩි වෙන්න ඉඩ දෙන්න බෑ. right? වැඩි කරන්න බෑ. එතකොට දැන් අපි ඉන්ෆ්ලේෂන් එක පොඩ්ඩක් උඩට ගියයි කියලා ඒකට වෙනුවෙන් මුදල් ප්‍රතිපත්තිය වෙනස් කරන්නේත් නැහැ. විනිමය අනුපාතිකයේ රටේ අදාළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අන්න ඒ වගේ කාරණා ගැන සලකා බලනවා කවුරුත්. ඒකට දැන් අපි ඉන්නේ
නම්‍යශීලී උද්දමනය ලක්ෂණ රාමුවක හොඳට ඔයගොල්ලන්ට කියවා ගන්න පුළුවන් 2020 ඇනුවල් රිපෝට් එකේ පොඩි පැරග්‍රාෆ් එකක් තියෙනවා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ. ඒකේ පැහැදිලිව අපි කියනවා අපේ මුදල් ප්‍රතිපත්ති රාමුව නම්‍යශීලී හැබැයි කෙටි කාලයකදී මොකද ක්‍රයිසිස් එකත් එක්ක කෙටි කාලේන අපේ අරමුණ ප්‍රධාන ඉලක්කය වඩපත් වෙන්නේ ඉකොනොමික රිවයිවල් එක රිකවරි එක. හරි ඉකොනොමික් රිකවරි එක දෙන්න ඕන මුලින්ම. නැත්තම් අපි මේ බේසිකලි මොකයිස්ක ඔලුවට දාගන්නකො ඉන්ෆ්ලේෂන් එක බිඳුවක් වෙලා ඉකොනොමික එක ඍණ 10ක ආර්ථික වර්ධනයක් තිබ්බොත් මොකද වැඩක්ද? ඉන්ෆ්ලේෂන් එක බිඳුව නේ 1 විතර තිබුණා. එහෙනම් ප්‍රයිසස් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඉකොනොමික ප්‍රයිසස් වැඩි වෙලා තියෙන බොහොම අඩුවෙන්. නමුත් ඉකොනොමික් ග්‍රෝත් එක ඍණ 5යි. වැඩක්ද? ජෙනරලි වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගිය අවුරුද්දට සාපේක්ෂව ඉකොනොමික් කන්ඩිෂන්ස් ඔයගොල්ලෝගේ ඍණ 5කින් විතර කියන්නේ අඩු වෙලා තියෙනවා 5කින් විතර. ඈ වත්කම් අඩු වෙලා තියෙන්න පුළුවන්, රොංගේ වැටුප් අඩු වෙලා තියෙන්න පුළුවන්, නිෂ්පාදනය අඩු වෙලා තියෙන්න පුළුවන්, ඔයගොල්ලෝගේ පරිභෝජනය කරන ප්‍රමාණය අඩු වෙලා තියෙන්න පුළුවන්. right වැඩක්ද? අපි ප්‍රයිස් ස්ටැබිලිටි එක තියාගත්තයි කියලා අපිට ඒකෙන් මොන හරි ලැබිලා තියෙනවා නෑනේ නේ. ඒකට සමහර තැන් තියෙනවා. ඒතර ඇමරිකාව හොඳම උදාහරණ මේ දවස්වල ඇමරිකා. they are living with some inflation. ඒගොල්ලෝ 2% නේ ටාගට් එක. ෆුඩ් ඉන්ෆ්ලේෂන් එක 7-8 දැන් තියෙන ඇමරිකාව. හරි. ඒක ග්ලෝබල් ඉෂුව එකක් මේ දවස්වල ඉන්ෆ්ලේෂන් එක. right. මොකද ඒක හේතුව තමයි පැන්ඩමික් එකත් එක්ක අර අඩු වෙච්ච ප්‍රයිසස් වල නැගිටීම අපි හිතුවට වඩා වේගවත් වෙනවා. right. උදාහරණයකට ගන්නකො ඉස්සර එක්සත් ජනපද මෙහි ලංකාවේ ඉඳන් ඇමරිකා එක්සත් ජනපදයට නැමක් යනකොට හරි ඒකට කියන ෆ්‍රේට් චාර්ජස් කියලා කියනවා. සාමාන්‍ය කොස්ට් එක තිබුණේ ඩොලර් 1000කට වඩා අඩු කන්ටේනර් එකකට. කන්ටේනර් එක ෆ්‍රේට් කොස්ට් එක. දැන් ඒක ඩොලර් 10000ක් විතර වෙලා තියෙනවා. හරි ඩොලර් 10000ක් විතර. මොකද එකක් තමයි ඩිමාන්ඩ් එක 20%කින් විතර පැන්ඩමික් එකෙන් පස්සේ වැඩි වෙලා තියෙනවා. ඒ ඩිමාන්ඩ් එකට මීට් කරන්න මූවමන්ට්ස් නැහැ. right ඒ ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් එක තමයි ඔය පෙන්වන්නේ. ඒක තෙල් ගත්තොත් 2020 ලෝවස්ට් ප්‍රයිස් එක ගියේ ඩොලර් 13ට. يعني බැරල් එක ඩොලර් 13ක්. ඒක දැන් 90කට විතර ගිහින් තියෙනවා. ඒක හිතා ගන්න පුළුවන් අවුරුද්ද පටන් ගත්තේ අපි 2021 පටන් ගත්තේ 57න් වගේ මට මතක හිටියේ. හරි. ඒ කියන්නේ 57 ඉඳන් 90ට විතර දැන් අඩු. ඒ වැඩි වීම මොකද? ඒක හැම දෙයකටම බලපානවානේ. ලෝකේ හැම දෙයකටම ඔය තෙල් මිල වැඩි වෙන කියන්නේ ලොකු බලපානක් කරනවා. ඒ වගේ වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා අපි සමහර කාලවල තියෙනවා ඒගොල්ලෝ ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණාට ඒක මුදල් ප්‍රතිපත්තිය තාම හරවන්න පටන් ගත්තේ නැහැ. හැබැයි අර ඔච්චර කල් දීලා සල්ලි අච්චු ගහපු මේ ප්‍රමාණය ඒගොල්ලෝ රෝල් බෑක් කරන්න පටන් ගන්නවා. කනිෂ්ක තේරෙනවද මම කියන්න හදන්නේ? තේරෙනවා සර්. එතකොට මේක ෆ්‍රේම්වර්ක් මම හිතන්නේ මොන දැන් සමාසං ඉලක්කගේ මේ 80 ෆ්‍රේම්වර්ක් එක ගැන එහෙම අහයි කියලා. නමුත් ඉන් ජෙනරලි ඔයගොල්ලෝ ඔළුවේ තියා ගන්න ඕන මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එකේ මෙන්න මේ කාරණා තමයි තියෙන්නේ කියලා. හරි. ඒකට ඇයි මුදල් ප්‍රතිපත්ති රාමුව මුදල් ඉලක්ක කරන ඉඳන් නම්මිශිලි ඉලක්කණයකට යන්න හේතුව කිව්වා දෙක අතර තියෙන සම්බන්ධතාවය යම් බිඳ වැටීම. ඒකට හේතුවක් තමයි මේ ඉනෝවේෂන් ෆයිනෑන්ෂල් ඔයගොල්ලෝ ගොඩාක් බැංකු මුල්‍ය ආයතන අලුතින් දේවල් උපකරණ විදිහට එනවා. ඒකට ඒවා මුදල් සැපයීමට බලපානවා. right. ඒ වගේම ඉන්ෆ්ලේෂන් එක්ස්පෙක්ටේෂන්. right. ලොකු රෝල් එකක් දැන් ඉන්ෆ්ලේෂන් එකේ ප්ලේ කරන්නේ ඉන්ෆ්ලේෂන් එක්ස්පෙක්ටේෂන්. right. ඒක ඔයගොල්ලන්ට හොඳට පේන ඇති එක මැසේජ් එකකින් එක WhatsApp මැසේජ් වලින් පුළුවන් මිනිස්සු 1000ක් විතර queue එකකට ගෙන්නන්න මේ දවස්වල නේ. හරි. එක රූම් එකක් ගියා නම් මොනවා හරි දෙයක් හිග වෙන්න යනවා කියලා ඒක ඇති ප්‍රයිසස් එක ලොකු දැන් බලන්න සිමෙන්ති රුපියල් 1950 වගේ තිබුණේ 1100 විතර වෙලා දැන් මම හිතන්නේ මේ
එක්දස් 800ට සිමෙන්ති මොකද තමන් බාගට වැඩේ කර හිටිය නම් ඒක වැඩි ඉවර කරගන්න ඕන කට්ටිය එහෙම අරගෙන තියෙන්නේ ප්‍රයිසස් ඊට පස්සේ ඔළුවේ තියෙන්න ඕන මේක අපි මේක මෑත කාලේ ඉගෙන ගත්ත ඒක අමතක වෙන්න බෑ මිල ස්ථායීතාවය ඇති කිරීමේ අරමුණේ පොලී අනුපාත එහෙම නැත්නම් පිළිවැය සහ මුදල් ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේකේ ටූල්ස් ටික එකින් එක මතකේ තියෙන්න ඕන මේ මතකේ තියෙන්න ඕන ටූල්ස් අපි කොහොමද පාවිච්චි කරන්නේ එකට උදාහරණයක් එක්ක ඊට පස්සේ කොහොමද අපේ මුදල් ප්‍රතිපත්ති පහුගිය කාලේ සිද්ධ වෙච්ච එක අපි ඉගෙන ගත්තා. ඊපස්සේ SRR කියන්නේ මොකක්ද? ඒක කොහොමද ඉකොනොමියේ මුදල් ප්‍රතිපත්තියට බලපාන්නේ? මුදල් ප්‍රතිපත්තිය දැඩි කරනකොට SRR එක මූ කරන්නේ කොයි පැත්තටද? මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරනකොට SRR එක මූ කරන්නේ කොයි පැත්තටද? right? ඒක කොළුවේ තියෙනවා. ඊට පස්සේ ඕපන් මාකට් ඔපරේෂන් විකට වෙනකොට කටයුතු. කොහොමද මහා බැංකුව සුරකුම්පත් විකුණන්නේ මොන වෙලාවකටද මිලදී ගන්න මොන වෙලාවක විකුණන්නේ ද්‍රව්‍යශීලතාවය අඩු කරගන්න මිලදී ගන්න ඉකොනොමිකේ මනි මාකට් එකේ ද්‍රව්‍යශීලතාවය වැඩි කරන්න මුදල් සැපයීම වැඩි කරන්න කොට ඒක ඔළුවේ තියෙනවා මොකක්ද ද්‍රව්‍යශීලතාවය අඩු වැඩි කරන්න බලපාන සාධක අපි මේක සිංහලෙන් තිබුණා අපි මේක ඉගෙන ගත්තා සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්ටර්වෙන්ෂන් එකක් හැම වෙලාවෙම බලපානවා ද්‍රව්‍යශීලතාවයට right ඉන්ටර්වෙන්ෂන් එක බලපාන ඊට පස්සේ ඒකේ ෆ්ලෝ එක ඉගෙන ගත්තා සමස්තයක් විදිහට ගත්තොත් අපි විවට වෙළඳපොළ කටයුතු මිලදී ගත්තොත් මුදල් සැපයීම වැඩි වෙනවා විකුණුව මුදල් සැපයීම අඩු වෙනවා ඒක සමරිය කොළුවේ තියාගෙන ඒකට ගැලපෙන විදිහට උත්තර දෙන්න ඊට පස්සේ lender of last resort අවසාන ණය දෙන්න ඊට පස්සේ අපි අන්තිමටම ඉගෙන ගත්ත සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්ති ආර්ථිකයක් පරිහානියට ලක් වෙනකොට කොහොමද ඉකොනොමි එකක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒකට කියන්නේ පොලී අනුපාතිකයේ බිඳුවටත් ආසන්න ආගයකට ආවට පස්සේ තවදුරටත් පොලී අනුපාතිකය ඉන්ෆ්ලුවෙන්ෂල් මේ ටූල් එකක් නෙමෙයි. එතකොට අපිට වෙනත් ටූල්ස් පාවිච්චි කරන්න වෙනවා. right? ඒවා තමයි මේ සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තිය උපකරණ කියලා කියන්නේ. ඒකට ඒවා ලංකාවත් පාවිච්චි කරා බොන්ඩ් ට්‍රෙෂරි බිල් මිලදී ගැනීම ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ වාණිජ බැංකු වලට ඉතා අඩු 1% විතර පොලි අනුපාතිකයට දෙන අය දුන්නා. මේ ව්‍යාපාර වලට 4%ක වගේ අඩු පොලි අනුපාතිකයක ණය දෙන්න කියලා lend on lend. ඒ වගේ මේ extraordinary measures ගන්න කාලයක් වෙනවා. ඒවා විල අපි කියනවා සාම්ප්‍රදායික නෝ. හැබැයි ගන්න economic crisis එකක් නිර්මාණය වෙන වෙලාව. ඊට පස්සේ flexible inflation targeting එක අපි දැන් කතා කරා. ඊට පස්සේ interest rates ඔළුවේ තියෙන ඕනේ interest rates වල loanable fund theory එක අපි ඉගෙන ගත්තේ. මිනිස් කවුද සේවස්ලා තමයි සපයන්නේ. බරෝ කරන කට්ටිය තමයි මුදල් වෙළඳපොලේ ඉල්ලුම් නිර්මාණය කරන්නේ. එතකොට ඒ ඉල්ලුම සැපයීම අතින් තමයි පොලි අනුපාතය නිර්මාණය වෙන්නේ. පොලි අනුපාතිකයේ නාමික පොලි අනුපාතිකය රියල් ඉන්ටරෙස්ට් රේට් කියලා දෙකක් තියෙනවා. දෙක ඔළුවේ තියෙනවා. එතකොට right මේ ඉක්වේෂන් එකත් මතක තියාගන්න. රියල් ඉන්ටරෙස්ට් රේට් එක සමාන වෙනවා නාමික පොලි අනුපාතිකයේ අඩු කිරීම අපේක්ෂිත or expected inflation. අපේක්ෂිත උද්දමනය. right මේක ලේසියෙන් නාමික පොලි අනුපාතිකය 8යි අපේක්ෂිත උද්දමනය 5යි නම් මූර්ත පොලි අනුපාතිකය 3යි. right ඒ වගේ ඉක්වේෂන් කොළුවේ තියෙනවා. ඊට පස්සේ මේක අපි දැන් උදේ ඉගෙන ගත්තා. ටික ඉගෙන ගත්තා. right මොනවද ඔයගොල්ලන්ට ඉගෙන ගත්ත දේවල් වලින් තියෙන මේ නොතේරෙන right දේවල් තියෙන්නේ ප්‍රශ්න තියෙනවා දෙන්නක බලන්න දැන්
එක්සෑම් එකේදී බැරි වෙලාවත් ඇහුවොත් දැනට වර්තමානයේ ගෝලීයව පවතින ආර්ථික ස්වභාවය ගැන හැඳින්වීමක් කරන්න කියලා. එහෙම නැත්නම් ඒ කියන්නේ උද්දමනකාරී තත්ත්වයක් පවතිනවා. හැබැයි ගෝලීය ආර්ථිකයේ දැනට මේ යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා කියන කතාවත් සර් සාමාන්‍යයෙන් කියන්නේ. ඔව්. ඒකට හොඳම එක තමයි වාගේ උත්තරේ තමයි හරි. ගෝලීය ආර්ථිකයක් තියෙනවා. ඒකට මතක ඇතිනේ මම ඔයගොල්ලන්ට පෙන්නුවා මේ IMF එකනේ. එතකොට 2020 අවුරුද්දේ ඍණ 3.1ක ආර්ථික අවපාතය කන්ට්‍රැක්ෂන් එකක් තිබුණා. ඍණ ආර්ථික වර්ධනය. හරි. අපේක්ෂා කරනවා මේ අවුරුද්දට 6.9. එතකොට අර ඉහළ ඍණ ආර්ථික වර්ධනයට හේතුව තමයි රටවල් කෙලින්ම පළවෙනි වේව් එකේදී ඔක්කොම ලොක්ඩවුන් එකේ අපේ ලංකාව කර්ෆියු එකෙන් ගියේ. හරි. ඒක තමයි අනිත් රටවල. හැබැයි දෙවෙනි තුන්වෙනි එක එනකොට දැන් යන්නේ ලොක්ඩවුන් එක ලිමිටඩ් දීලා අර ඉකොනොමික් ඇක්ටිවිටීස් තියාගෙන යනවා. ඒක තමයි මේ ඍණ මේ හැමෝම ප්‍රධාන ආර්ථික ඔක්කොම ඍණ තියෙන ඒවා 21 දී ප්‍රොජෙක්ෂන් එක ධන වෙලා තියෙනවා. ඒකට ඒ ඉකොනොමික් කන්ඩිෂන් එකේ ධන වීමම තමයි සනිෂ්ක දැන් ඒ ගන්නකො ආර්ථිකයක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට මොකද වෙන්නේ? අර ඉල්ලුමක් නිර්මාණය වෙනවා. අපේ ට්‍රාන්ස්මිෂන් මෙකනිසම් එකේදී කිව්වේ අලුතෙන් නිර්මාණය වෙනවා. ඒක අලුතෙන් නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ? ඩිමාන්ඩ් එක වැඩි වෙනවා නේ. ඒගොල්ලෝ 2030 අවුරුද්දේ කරපු ගනුදෙනු ප්‍රමාණය නෙමෙයිනේ දැන් 21 දී කරන්නේ. ඊට වඩා සෑහෙන ඉස්සරහට ගිහින් නේද තියෙන්නේ. 20 අපි දෙවෙනි කාර්යයෙන් මොකොත්ම කරේ නැහැනේ. සමහරවිට කියනවා අපරාධ නිකන් වයසට ගියා විතරයි ඒ අවුරුද්දේ කියලා නේ. හරි. ඉකොනොමික් ඇක්ටිවිටීස් මොකුත් නැහැ. හැබැයි 21 වෙද්දී ඒක වෙනස් වෙලා තියෙන්නේ. දැන් එතකොට බේස් එකෙන් වෙනවා ලොකු ජම්ප් එකක්. ඒක තමයි පෙන්වන්නේ මේ ඉන්ෆ්ලේෂන් එක පැත්තෙන් ඊට පස්සේ. ඒකට growth එක පැත්තෙන් තියෙන්නේ පොසිටිව්. growth එක හොඳට වැඩි වෙනවා. ඒකෙන්ම ඇග්‍රීගේට් ඩිමාන්ඩ් එක වැඩි වීම සහ අර කියපු විදියට මේ සප්ලයි එක සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නේ නැති වෙනකොට ඉන්ෆ්ලේෂන් එක. මේක 22 වෙනකොට අනිවාර්යෙන් මේක ආපස්සට නෝමල් වෙන්න ඕනේ. ඒකට මේක සාමාන්‍යයෙන් අර මේ අපිට ක්‍රයිසිස් එක තියෙන නෝමලයිසේෂන් එකට එද්දී තියෙන ප්‍රශ්න ටිකක් තමයි දැන් අපි ලොකුවට දකින්නේ. ඈ වෙනම නම් තියෙන ප්‍රශ්න. මේ තියෙන්නේ ප්‍රයිසස් වල, right? මේ තියෙන්නේ ප්‍රයිසස් ටිකේ. බලන්න මේ තියෙන මංග ක්‍රූඩ් ඔයිල් 51 තිබිලා හරි අවුරුද්ද අපි පටන් ගත්තේ 51. දැන් මේ ඇවිල්ලා 86ට ගිහින් තමයි 83ට ගිහින් තමයි 83යි ගානකට අඩු වුණේ. right? එතකොට LP gas අවුරුද්ද පටන් ගත්තේ 457න් දැන් 700 almost 800 74. මේ තමයි කෝල් ප්‍රයිස් ගල් අඟුර අවුරුදු පටන් ගත්තේ 80ට ඩොලර් 80න් හරි මෙට්‍රික් ටන් එක දැන් ඩොලර් 223. මේ තියෙන්නේ අනිත් කොමොඩිටි ප්‍රයිසස් මේ cereal oil sugar මේ ඔක්කොම මේ farm oil prices එහෙම මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක 100ට තියෙන මේ ඉන්ඩෙක්ස් වලින් පෙන්නලා තියෙන්නේ. ඒක දැන් තියෙන මේක තමයි ඔය අපි දකින ප්‍රයිස් චේන්ජ් එක. මේ තියෙන්නේ මිල්ක් පවුඩර් එක. මේ අවුරුද්ද පටන් මේ 20 අවුරුද්ද. 20 අවුරුද්ද 2000 ඉඳන් 4000ට ගිහින් 21 දැන් 21 අවුරුද්ද වැඩි වෙන 15 අඩු වෙලා ආයෙ වැඩි වෙනවා. මේ තියෙන්නේ ෆ්‍රේට් චාර්ජස් මම කිව්වා ඔයගොල්ලන්ට ඩොලර් 890 තිබුණේ නේද? හරි තමයි මේ 10000ට. ඒට 195ක විතර වර්ධනයක් තියෙනවා. මේ වාර්ෂිකව ගත්තොත්. මේ තියෙන අපේ GDP එක. හරි. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ දැන් මේ කන්ට්‍රැක්ෂන් එක තමයි මේ පෙන්වන්නේ. මේ ලොකු කන්ට්‍රැක්ෂන් එක තියෙන හින්දා ඒක තමයි පෙන්වන්නේ අපේ සෙකන්ඩ් ක්වොටර්. ඒක මේකෙන් කියවෙන්නේ නැහැ මේ ඉකොනොමික දැන් ප්‍රී පැන්ඩමික් ලෙවල් එකට තාම ඇවිත් නැහැ. එනින් ගමන් තියෙන්නේ. හරි. මේ කියන්නේ සෙක්ටර් වයිස් අපේ කොහොමද ඉකොනොමික ග්‍රෝ වෙන්නේ කියන එක. ඔටෝමැටික් ඩේටා ටික හැමලාම GDP වුණොත් හරි ඉන්ෆ්ලේෂන් වුණොත් හරි
බලන්න ඕන ඔයගොල්ලෝ DCS website එක Department of Census and Statistics. මේ තියෙන්නේ අපේ පහුගිය කාලේ ASP මේක ස්කිප් කරනවා. මේ තියෙන interest rate වල development එකට මේ අපි pandemic එකට ඉස්සර වෙලා තිබුණ තත්ත්වය double digit inflation. මේ pandemic එකෙන් පස්සේ 2021 ඉවර වෙනකොට 20 ඉවර වෙනකොට තිබ්බ තත්ත්වය මේ අපේ මිනිමම් රේට් එක 2021 ජූන් වල මැද තියෙනවා. ඊට පස්සේ දැන් වැඩි වෙන්න පටන් ගන්නවා. මේක ඉමීඩියට් මෙහෙම ගිහිල්ලා මේක මෙහෙම ගිහින් මේ හැරෙන විතර අපිට ස්ටැබිලයිස් කරගන්න යොමුනවා තියෙන්නේ. කුට්ටක් උඩට ගිහින් ස්ටැබිලයිස් කරගන්න. මේ තියෙන government securities මම කියවන sharp adjustment එක. අපි මෙතෙන්දී ඇතෑරියා අර maximum interest rates දාන එක ඒක අයින් කරාට පස්සේ දැන් සාමාන්‍ය මාකට් කන්ඩිෂන් එක තමයි මේ පෙන්නන්නේ. දැන් රජයේ ණයට ගන්නවා වැඩිපුර. ඒ ණයට ගන්න ප්‍රමාණය බැංකු පද්ධතියෙන්ම ගන්න සෙන්ට්‍රල් බැංක් එකෙන් නෙමෙයි දැන් ගන්න. ඒකට ඒක රිෆ්ලෙක්ට් වෙනවා ඉන්ට්‍රස්ට් රේට් එක. දැන් දාන්නක මේ තියෙන්නේ 2010 2020 2019 2018 මේ හතු ලයින් එක තියෙන ලේටස්ට් එක. එතකොට අලුත් මේ ලයින් එක ගොඩක් වැඩි 2018 වගේ yield curve එක හැදිලා තියෙනවා. අපි හිතනවා ස්ටැබිලයිස් වෙයි කියලා. මේ තියෙන ණයදීම මේ අපි මේ ක්‍රයිසිස් එක කාලේ හරි ක්‍රයිසිස් මුල් කාලේ රින තිබුණා පෞද්ගලික අංශික දෙන ණය. ඊට පස්සේ මේක ග්‍රැජුවල් පික් අප් එකක් තියෙනවා. ග්‍රැජුවල් පික් අප් එකක් තියෙනවා. මේ දෙන්නේ සෙක්ටර් වයිස් කොහොමද යන්නේ කියලා. සෙක්ටර් වයිස් ගත්තොත් එහෙම අපි කෘෂිකාර්මික කාර්මික සේවා කියන අංශ තුනටම ණය දෙන එක ඔයගොල්ලෝගේ වැඩි වෙලා තියෙනවා. ඒකට පෞද්ගලික අංශයට කියන්නේ personal purpose වලට දෙන එකත් ඒකට මේවා items මොනවද ෆ්‍රිජ් එක මොනම ගන්න ඒ වගේ දේවල් මේ consumer durables ඒ වගේ දේවල් වලට ගන්න ණය වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම හැබැයි consumption එක වැඩි වෙන්න එපා නිෂ්පාදනය වැඩි වෙනවා. අර ප්‍රධාන ආර්ථික අංශ වලට දෙන ණය ප්‍රමාණය ගැන වැඩිවීමක් පහුගිය කාලේ සිද්ධ වුණා. මේ තියෙන රටේ මුදල් සැපයුම. කොහොමද පැයට කාලේ වැඩි වෙන්නේ කියන එක. ඒක money supply එක වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි රජයේ පෞද්ගලික අංශය නෙමේ රජයේ රාජ්‍ය අංශය ගත්ත ණය ප්‍රමාණය සෑහෙන ලොකු වැඩි වෙනවා. මේ තියෙන්නේ පෞද්ගලික අවුරුදු 5ටම ගත්ත ණය ප්‍රමාණය ටික. හරි? net figure එක නෙමෙයි මේ තියෙන්නේ absolute value එක. හරි? change එක හරි? change එක. ඒක annual increase එක. ඒකට අපේ සාමාන්‍යයෙන් බිලියන 300කින් 200කින් විතර වැඩි වෙවි තිබ්බ එක පාරම බිලියන 1700කින් වැඩි වුණා 2020. මේ අවුරුද්දේ බිලියන 1200 ගානකින්. මේ තියෙන්නේ CPC, CEB, water board එක, RDA එක එහෙම ගත්තම නෑ. ඒගොල්ලෝ 2018 ටිකක් වැඩිපුර ගත්තා. 19 20 මේ දක්වා වැඩිපුර අන්තර. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර අපේ 107ක තිබුණු ණය මුදල් වර්ධනය 120 දක්වා වැඩි වෙලා. හැබැයි දැන් ඒක අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. පෞද්ගලික අංශ ණය දෙන එකයි 2000 දැන් අපි කියන මේ ලේටස්ට් අප්ඩේට් එක 118.2ක් විදිහට තමයි දැක්කේ. මේ තියෙන්නේ imports. ඔයගොල්ලෝ අපි ගන්න විදිහට අපි දැන් pre pandemic එකකට වඩා මේ දැන් වෙළඳ හිගිය වැඩි. මේ තියෙන්නේ 2019 අවුරුද්දේ මේ මාස 9ක කාලයකට වෙළඳ හිගිය බිලියන 5.6. බලන්න එක්ස්පෝර්ට් අපනයන ආදායම වැඩි වුණා. ඒ හා සමානව ආනයනත් වේදනක් වැඩි වෙලා තියෙනවා. පහුගිය කාලේ. හරි 21 මේ පැන්ඩමික් එක තියෙනකම්. ඒ හින්දා තමයි විනිමය අනුපාතයක ලොකු මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. මේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ තියෙන තත්ත්වයකටම වෙනද මේ හිගේ වැඩි වෙලා තියෙනවා. right පහුගිය කාලේ. මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වනේ earnings අපි generally earnings ලොකුවනේ 19 18ක් තිබ්බනම් මේක තියෙන්නේ බිලියන 4.5. 19 ලොකුවට අඩු වෙනවා මේ ඊස්ටර් සන්ඩේට. 19 පළවෙනි මාස 3ක විතරක් මේ සංචාරක පැමිණීම ලක්ෂ 7මාරක්. හැම මාසෙක ලක්ෂ 2මාරක විතර සංචාරකයා. දැන් තමයි මේ අවුරුද්දේ මේ දක්වා 37000ක් විතර තමයි ඉන්නේ. මේ
මේක රිකව වෙන්න ඕන අපිට මාලදිවයින එහෙම රිකව වෙලා තියෙන සංචාරකයෝ. සාධාරණව 80% ප්‍රී පැන්ඩමික් ලෙවල් එකට ආසන්න තැනකටම ඇවිත් තියෙනවා මාලදිවයින. අපේ ප්‍රධාන කම්පිටිටර් කෙනෙක් නේ සංචාරක. ඒතර මේ තියෙන වර්කර්ස් රෙමිටන්ස්. අපේ 20 අවුරුද්දේ වර්කර්ස් රෙමිටන්ස් ගොඩාක් වැඩි වුණා. මොකද ජොබ් නැති වෙච්ච කට්ටිය ශ්‍රී ලංකාවට සල්ලි එව්වා. right? එම්ප්ලොයිමන්ට් එක අඩු වුණා. ඒකේ ප්‍රතිඵල දැන් 21 තියෙනවා. 21 දැන් ඩ්‍රොප් එකක් තියෙනවා. සාමාන්‍ය බිලියන 7ක් විතර හම්බ වෙන ප්‍රමාණය මේ දක්වා අපිට එල්ල තියෙන බිලියන 4.9ක් විතර අඩු වෙලා තියෙන 9ක විතර ඩ්‍රොප් එකක් තියෙනවා ජනවාරි සෙප්තැම්බර් කාලේ ගත්තොත් මේ තියෙන්නේ විනිමයානුපාතික මේක අපි දැන් මොරායිසේෂන් එකකින් තමයි කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ මේ ඉන්ෆ්ලේෂන් එක මේක දැන් මේ ඊයේ අප්ඩේට් එක නැතුව මේ තියෙන්නේ මේ ෆුඩ් ඉන්ෆ්ලේෂන් එක දැන් 12% ඉන්ෆ්ලේෂන් එක 7.5 right? එතකොට data updates ටිකක් තියෙනවා ඔයගලන්ට ලොකු කාලයක් තියෙන හින්දා මම මේ ඉන්ෆ්ලේෂන් data ටිකයි ඉන්ටරෙස්ට් රේට් data ටිකයි ඔයගලන්ට එවන්නම්. නමුත් හොඳට මතක තියාගන්න ජනවාරි වෙනකොට ඔයගොල්ලෝ මේ එක්සෑම් ලියන්න. එතකොට ඊට වඩා අප්ඩේට් එකක් ඒ මාස දෙකක් වගේ කාලයක් තියෙන හින්දා එන්න පුළුවන්. right? ඒක ඔළුවේ තියාගන්න හැම වෙලාවෙම. දැන් ඕනේ ප්‍රශ්න කරන්න. සාමාන්‍ය එක්සෑම් එක ජනවාරි වගේ තියෙනවා නම් එක්සෑම් එකට බේස් වෙන්නේ දෙසැම්බර් වෙනකම්ම වගේ බේස් වෙනවද ටික? එහෙම තමයි කාලෙජ් කරේ. මට එකම එක තියෙන්නේ ගිය සැරේ ජනවාරි වල නම් ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ 2020 ජනවාරි ගැන මොන්ට්‍රී පොලිසි. මම හිතනවා ඒ වගේ දෙයක් මේ සැරේ වෙන්නේ නැති වෙයි කියලා. මොන්ට්‍රී පොලිසි ස්ටාන්ස් එක ජනවාරි වල 2020 ජනවාරි වෙනස් කරපු එකේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒකවල පොඩ්ඩක් කාලේ ගොඩක් පරණ එකක් නේ. එහෙම තියෙන chance එක මේ සැරේ අඩුයි. පුළුවන් තරම් අප්ඩේටඩ් ඉන්ෆර්මේෂන් දුන්නයි කියලා හානියක් නෑ පරිස්සම. තමන් මොකද ඉකොනොමික් ඉවෝල්ව් වෙනවානේ නේ. අපි ජීවත් වෙන මේ මොහොතේ ඒ තැන තියෙන ඉකොනොමික් කන්ඩිෂන් එකක් එක්ක right? විනාඩි 7ක් විතර තියෙනවා අපිට සෑහෙන කාලයක් ඔයගොල්ලෝ මගෙත් එක්ක හිටියා. මේ ප්‍රශ්න තියෙනවා ඒ වගේම මේ ඔයගොල්ලන්ට මේ පාඩම් කරගෙන යනකොට ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ WhatsApp එකේ තියෙනවා. මේ අහන්න පුළුවන්. මේ මට ටිකක් ඩිලේ එකක් තියෙනවා. ඉතින් මට දැනටත් තියෙන පේපර්ස් වගේ ආපු ඒවාට උත්තර දෙන්න බලන්න. මේ අනිත් වැඩත් කරන අතරේ කරන හින්දා. මේ වර්ධාසිත වැඩ කරනවා කියනකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. මේ එනට එක්සෑම් එකට කිට්ටු කරලා මේ මොන හරි මුගටලක් තිබ්බත් අහන්න පුළුවන්. සර් රිවිෂන් එකේ මේ පේපර්ස් මොනවද කරන්නේ? රිවිෂන් එක මේ සැරේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මම ඔය අපි දැන් අද පෙන්නපු වගේ පොඩි පළවෙනි අපේ මේ සැරේ රිවිෂන් එක ටිකක් ලොකුයිනේ. පැය දවස් 4ක් තියෙනවානේ නේ. මේ ටයිම් පීරියඩ් එක වැඩිපුර දීලා තියෙනවා. අර මොකද කාලයක් තියෙනවා සහ අපි ඉන් පර්සන් නෙමෙයි. ඒකට පොඩ්ඩක් අමාරුයි. ඉතින්මලේ මේ මම බලාපොරොත්තු වෙන්නේ අපි 19 කරනවා එහෙම එකක් නෙමෙයි. මේ මනි වලින් එක ප්‍රශ්නයක්. මොනිටරි පොලිසි වලින් එක ප්‍රශ්නයක්. මාකට් ලික්විඩිටි වලින් එක ප්‍රශ්නයක්. ග්ලෝබල් මොනිටරි පොලිසි වලින් එක ප්‍රශ්නයක්. ඒ වගේ මේ තෝරාගත් අපි මනි ගැන කතා කරන වෙලාවට මනි ගැන මොකක් හරි හොඳම ප්‍රශ්නයක්. right? වගේ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. වෙනදනම් අපි 18 10 මේ ලේටස්ට්ම පේපර්ස් දෙක තමයි ඩිස්කස් කරේ. ඒකට මේ සැරේ මේ මීටින් එකක් තිබ්බා මේ පේපර්ස්ම කරන්නේ නැතිව ඒ කියන්නේ අදාළ මේ තියරි එකක් පොඩ්ඩක් කියලා දීලා ඒකට අදාළ එක ප්‍රශ්නයක් අපි කතා කරමු කියලා. එහෙම හොඳයි නේද? හොඳයි සර්. සර් රිවිෂන් එක රෙකෝඩින් දානවද? අනුර මම හිතන්නේ සාමාන්‍යයෙන් රෙකෝඩ් වෙනවනේ නේද? අපි කාවින්දගෙන් අහලා බලමු. right?
සර් මොකද මේ සර්ගේ මේ රිවිෂන් තියෙන වීකෙන්ඩ් එකේ තියෙන්නේ දෙසැම්බර් වල අපිට පොඩ්ඩක් බැංකුව වල බිසිනේ වැඩ කරන්න තියෙන නිසා සමහර හරි වෙලාවට අපි කතා කරමු මේ මතක තියාගන්න කනිෂ්ක හරි මේ කවුරු හරි මේ මම හිතන්නේ ජෙනරලි අපි IBSL රෙකෝඩ් කරනවානේ අපි කාවෙන්දට කියලා තියෙනවා හොඳ වෙන මොනවද තියෙන ප්‍රශ්න තව විනාඩි 4ක් විතර තියෙනවා එතකොට ඔළුවේ තියාගන්න ඕන හැම වෙලාවෙම කෙටි උත්තර දෙන්න බලන්න හරියටම to the point අර අපි A level කාලේ වගේ ලියන්න එපා හරියටම ප්‍රශ්න සම්පූර්ණයෙන්ම කියවන්න පුරුදු වෙන්න ඕන right complete answer එක sorry question එක කියවලා තමයි පළවෙනි එකට උත්තර දෙන්න නැත්නම් දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්න ගොඩක් වෙලාට අරකට බැඳිලා තියෙනවා right එතකොට අපරාධයක් වෙනවා ඔයගොල්ලෝ මේ repeat වුණොත් එහෙම මම උනත් අර එකපාරම පළවෙනි ඒකට උත්තර දීලා ඊට පස්සේ දෙවෙනි එක බලනකොට තේරෙනවා මේ ඔයගොල්ලන්ට අපි සමහර ඒවා දෙවෙනි එකට කියන්න ඕනේ වත් පළවෙනි එක කියලා කියලා. ඒක ලියනකොට අපරාධයක්. ඒක හොඳට තේරෙනවා ඔයගොල්ලෝ මේ සමහරව ලියලා පළවෙනි ප්‍රශ්නේ පිටු එකමාරක් විතර ගිහින් තමයි හතරවෙනි කොටස එනකොට පේලි තුනක් විතර තියෙනවා. මොකද අර ටික කියලා සමහරලාට නෑ. එතකොට අපරාධය අර පිටු එකමාර වල ලකුණු 5යි පේලි තුනටත් ලකුණක් ගන්න තියෙන chance එක නැති වෙනවා. ගොඩක් වෙලාවට තව එකක් තමයි මේ සුදුසු උදාහරණ දෙමින් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඒ හින්දා මොකක් හරි අපි දන්න මේ එක්සැම්පල් එකක් දුන්නොත් ලකුණු 5ම ගන්න පුළුවන්. හරි. ඔබ මොනම හරි මේ මොනවා හරි ගැටලුවක් වෙන වෙලාවක ඊමේල් කරන්න WhatsApp කරන්න මට ආන්සර් කරන්න මේ පස් ඩිලේ එකක් තිබුණොත් එහෙම ආපස්සරයක් තරහින්දුව මේ රිමයින්ඩ් කරන්න right මම ඒකට අකමැති නැහැ මේ මට මිස් වෙලා තියෙන්නත් පුළුවන් right ඒ හින්දා right එහෙනම් හැමෝම හොඳට විභාග ලියන්න ආයෙසරයක් මේ පන්ති කාමරේ මොන්ට්‍රී පොලිසි පාඩම ඇතුලේ ඔයගොල්ලන් දකින්න බලාපොරොත්තුවක් නැහැ right මේ පොඩි මහන්සියක් ගන්න එතකොට ඔළුවට කතාව වගේ දාගන්න ඊට පස්සේ ඒක දිගටම තියාගන්න එතකොට මේ ඔයගොල්ලන්ට සාමාන්‍ය අනිකුත් දේවල් වල ඉන්ටර්විව් යනකොටයි ඉකොනොමි එක ගැන දැනගෙන ඉන්න එක ඔයගොල්ලන්ට කොන්ටැක්ට් හොඳයි right එනම් හැමෝටම මේ සුබ පතනවා wish you all the best හැම පරිස්සමෙන් ඉන්න මොනවා ප්‍රශ්න තියෙනවා නම් individually අහලා බලන්න right thank you very much sir thank you Andrew Thank you very much, sir. Thank you so much, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you very much, sir. Thank you, sir. thank you Thank you so much, sir.